නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද පුන් පොහෝ දවසේ අප සියලු දෙනාම මේ රැස්ුනේ බුදුරජාණන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන අපේ හිත තව තවත් පහදවාගෙන අපිට මේ ඉපදෙන මැරෙන සංසාරින් නිදහස් වෙන මාර්ගය තව දුරටත් දැන කියා ගන්නටයි. පින්වතුනි, බුදු කෙනෙකුන් පහළ නොවුන ලෝකයෙහි කොතරම් අවිද්‍යාවක් තියෙනවාද කියන කරුණ අපිට හඳුනා ගන්න බැරි එකක්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරන ලද ධර්මය ඉගෙන ගන්න තමයි මේ ලෝකයේ පවතින අඳුර, අවිද්‍යාව කොතරම්ම බලවත්ද කියලා තේරෙන්නේ. මේ අවිද්‍යාව තිබෙන්නේ බාහිර තැනක නෙවෙයි. මේක තියෙන්නේ කොහේද? තමා තුළමයි. ඉතින් බුදු කෙනෙක් පහළ වෙන්නේ එයින් අප මුදවා ගන්නයි. ඒ නිසා අපිට ඒ බුදුරජාණන් වහන්සේ ගැන සම්පූර්ණ අවබෝධයක් ඇති කරගත්තොත් අවබෝධයෙන්ම චිත්ත ප්‍රසාදය ඇති කරගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි හොඳට තේරුම් ගත්තොත් ඒ ධර්මයේ කුමක්ද යන වග අප තේරුම් අරගෙන චිත්ත ප්‍රසාදය ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා කවුද කියන වග අප නිවැරදිව තේරුම් ගත්තහම අපේ ශ්‍රද්ධාව බාහිර කෙනෙකුට වෙනස් කරන්න බෑ. එතකොට අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේ හොඳට අඳුනන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම අපි හොඳට තේරුම් ගන්නවා. පින්වතුනි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවමානව තියෙන කාලයක්. මෙවන් කාලයක අපි කිසිදාක ළඟා නොවිය හැකි පැතුම් ඇති කරගන්න නැතුව කිසි දවසක සමීප වෙන්න බැරි පැතුම් තමයි බුද්ධත්වයේ පැතීම. ඊළඟ එක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න පැතීම. කිසිම දවසක අපිට ළඟා කරගන්න බැරි දේවල්. ඒ ළඟා කරගන්න බැරි, ළඟා කරගන්න පුළුවන්කම තිබුණා නම් කවුද ඒක දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේමයි.
ඒක දුර්ලභයි. කොතරම් දුර්ලභද කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාවදාලේ වෙලාවේ රහතන් වහන්සේලා වදාලේ අර ධාතු වන්දනා කරන වෙලාවේ බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. කල්ප 100 ගණනකිනුත් බුදු කෙනෙක් දුර්ලභයි. එහෙම දුර්ලභ වෙන්න බෑනේ මේක නිතර ලැබෙනවා නන්නේ. නිතර ලැබෙන දෙයක් නං. ඒ නිසා අපට පේනවා බුදුරජාණන් වහන්සේලා පහළ නොවි කල්ප ගණන් පවතිනවා. බුදු කෙනෙක් නැතුව. ඉතින් ඒ නිසා බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ මේ ලෝකයට නිවන් මඟ විවෘත වෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්න කලින් මේ ලෝකේ පැතිරෙනවා කෝලාහලයක්. මොකක්ද මේ කෝලාහලයට කියන්නේ? බුද්ධ කෝලාහලය කියලා. අනාගතයේ හිට අනිද්දා බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා කියලා. එතකොට මේ ගැන ඒ කාලේ හිටපු ඍෂිවරු හරි විමසිලිමත් වුණා. කවුද මේ බුදු කෙනා? කොහොමද හොයාගන්නේ? මොන වගේ ලක්ෂණද උන්වහන්සේට තියෙන්නේ? කියලා විමසන්න පටන් ගත්තා. විමසනකොට අවබෝධ වුණා ඒ ඍෂිවරුන්ට බුදුරජාණන් වහන්සේ නමක් බාහිරින් හොයාගන්න පුළුවන් ලකුණු තියෙනවා. බුදු කෙනෙක් බාහිරින් සොයාගන්න පුළුවන් ලකුණු තියෙනවා. ඒ ලකුණු තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. මහා පුරුෂ ලක්ෂණ 32ම ඇතිව මේ ලෝකේ උපදින්නේ මිනිස්යන් දෙන්නයි. එක්කෝ ඒ මහා පුරුෂ ලක්ෂණ ඇති උපදිච්ච එක්කිනා සක්විති රජ කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ මහා පුරුෂ ලක්ෂණ ගැන අපි ඉගෙනගෙන ඒ මහා පුරුෂ ලක්ෂණ ඒ බුදුරජාණන් වහන්සේලා තුල ඇති වුණේ කුමන පින්කම් නිසාද කියලා දැනගත්තාම අපට හිතේ ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අනේ මේ සංසාරේ සැරිසරද්දි මේ විදියට පින්දහම් කරගෙන මෙහෙම කරගෙන තියෙනවනේ සත්වයන් කියලා. දැන් අපිත් මේ සංසාරේ සැරිසරුවා. මේ වෙන තුරාම අපි තාම සැරිසරනවා. එතකොට අපේ මේ සසර ජීවිතේ පටන් ගත්තේ කවද්දද කියලා අපි දන්නවද? නෑ. අපි කොතෙකුත් ආත්ම භාව නිරේ. තිරිසං අපායේ പ്രേත ලෝකේ ඉපද මෙරි තමයි අපි මේ පැමිණිලා තියෙන්නේ. ඔය අතරේ කලාතුරකින් අපි දිව්‍ය ලෝකෙට යනවා. කලාතුරකින් මිනිස් ලෝකෙට එනවා. බහුල වශයෙන් ඉන්නේ කොහේද? අපායේ. එහෙම තමයි මේ සත්වයා මේ ගමන් කරන්නේ. ඉතින් මෙවන් ගමන උරුම කරගත්තු අපිට දැන් අපිට වඩා කලින් බුදුරජාණන් වහන්සේලා පාරමී ධර්මත් පුරාගෙන සම්බුද්ධත්වයටපත් වෙලා ලෝකයාටත් මේ විශාල දෙව් මිනිස් ලෝකයාට යහපත සලසලා පිරිනවන් පාලත් ඉවරයි. අපි තව මේ ධර්මය අවබෝධ කරගන්නවත් බැරුව මේ සංසාරේ යනවා. ඉතින් මේ ජීවිතේ ගත්තොත් තමයි අපේ උත්සාහය යම් කිසි ප්‍රයෝජනයක් තියෙන්නේ. මේ ජීවිතය අපි උත්සාහ ගන්න නැතුව පතපත හිටියොත් ඒකත් අපිට අහිමි වෙලා යනවා. ඉතින් අද මා මේ පින්වතුන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ලක්ඛණ සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? ලක්ඛණ සූත්‍රය. මේ දේශනාව තිබෙන්නේ දීඝනිකායේ. දීඝනිකායේ තියෙන්නේ මොනවද? දීර්ඝ දේශනා. මොනවද දීඝනිකායේ තියෙන්නේ? දීර්ඝ දේශනා 32ක් තියෙනවා. දීර්ඝ දේශනා කීයක් තියෙනවද? 32ක් තියෙනවා. සීලඛණ්ඩ වර්ගයේ, මහා වර්ගයේ, පාචික වර්ගයේ කියලා වර්ග තුනකින් යුක්තයි දීඝනිකාය. එතකොට ඒකේ බුද්ධ දේශනා කීයක් තියෙනවද? 32ක් තියෙනවා. එතකොට මේ දීඝනිකායේ මහා වර්ගයට අයිති ලක්ඛණ සූත්‍රය තමයි ඔබට දැන් අපි මේ කියා දෙන්නේ. දීඝනිකායේ ප්‍රථම ධර්ම සංගායනාවේදී කාගේ પરම්පරාවද වැටුනේ කටපාඩම් කරන් ඉන්නේ? ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්ද මහරහතන් වහන්සේ තමයි දීඝනිකායේ බාරගත්තේ. කටපාඩමින් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට පුරුදු කරගෙන ඇවිල්ලා තමයි දැන් මේ අපේ අතට මේ ලැබිලා තියෙන්නේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ
සවැත් නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාලා. ද්වත්තින් සීමානි භික්කවේ මහා පුරිසස්ස මහා පුරුෂ ලක්ඛනානි. යේහි සමන්නාගතස්ස මහා පුරිසස්ස දේව ගතියෝ භවಂತಿ අනඤ්ඤා. මහණෙනි මහා පුරුෂයෙකුට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. ඒ මහා පුරුෂ ලක්ෂණ 32කින් සමන්විත මහා පුරුෂයාට ගති දෙකයි තියෙන්නේ, වෙන එකක් නැත. ගති දෙක මොකද්ද? ඔව් සචේ අගාරං අජ්ජාවසති. ඉදින් ගිහිගෙයි වාසය කරන්නේ නම් රාජා හෝති චක්කවර්ති. සක්විති රජ වෙනවා. ධම්මිකෝ ධම්ම රාජා. ධාර්මික වූ ධාර්මික රජ කෙනෙක් වෙනවා. චාතුරන්තෝ විජිතාවි. සිව් මහා සමුද්‍ර ජය අරගන්නවා. ජනපදත්තාචර්යාපන්නෝ. ජනපදත්තාචර්යාපන්නෝ කියලා කියන්නේ මේ සියලුම ජනපදවලට ආචාර්ය බවට පත් වෙනවා. ඒ කියන්නේ සියලු දෙනා උපදෙස් ගන්න කාගෙන්ද? සක්විති රජුරුවන්ගෙන්. සත්තරතන සමන්නාගතෝ. මේ සක්විති රජුරුවන්ට තියෙනවා මාණික්‍ය රත්න 7ක්. තස්සිමානි තස්ස රතනානි භවಂತಿ. මෙන්න මේ රත්නයන් 7 අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතුව ගිහි ගෙදර වාසය කරන පුරුෂෝත්තමයාට තියෙනවා. චක්ක රතනං. මොකද්ද තියෙන්නේ? චක්‍රය කියලා කියන රෝදෙට. එතකොට මණි මාණික්කයක් තියෙනවා, කැරකෙන මාණික්කයක් තියෙනවා. ඒක තමයි පහළ වෙන මාණික්කය. දැන් සක්විති රජවරු තමන් දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක්. ඒකේන මේ සිල් සමාදන් වෙන හැම පොයටම. එතකොට ඒකේන සදුළු තලයට නැගලා පොය දවස් සිල් අදිස්ථාන කරගත්තාම මේ ආකාශයෙන් පහළ වෙනවා. සක්විති චක්‍රවර්ති රත්නේ, චක්‍ර රත්නේ පහළ වෙනවා. පහළ වුණාට පස්සේ ඒ වෙනකොට මේ සමාජය තුල විශේෂයක් හැටියට ඒක තියෙනවා. මෙහෙම සක්විති රජුරවන්ට මෙන්න මේක පහළ වෙනවා. එතකොට සක්විති රජුරෝ රන් කෙන්ඩිය අරගෙන මේකට පැන් වඩනවා. පැන් වඩනකොට මොකද වෙන්නේ? මේ මාණික්කේ කැරකි යනවා. එතකොට ඇත්තස් රථ පාබල කියන මේ සිවුරඟ සේනාව පිරිවරාගෙන රජුරෝ මේක ඉස්සරහන් යනකොට එක රටකට ගියපු ගමන් ඒ රටේ රජුරෝ ඇවිල්ලා මේක පිළිගන්නවා. පිළි අරගෙන කියනවා මේ අන්නේ අපට අනුශාසනා කරන්න ඔබ තමයි දැන් අපේ නායකයා. ඉතින් කියනවා මේ විදිහට සීල සම්පන්නව ඉන්න. දඬුමුගුරු පරිහරණිය අතාරින්න, අවියායුධ පරිහරණිය අතාරින්න කියලා මේව කරනවා. ඒකට තමයි චක්ක රතන. හස්ති රතන කියලා කියන්නේ අහසින් ගමන් කරන්න පුළුවන් ධවල හස්තිය ලැබෙනවා. අස්ස රතන කියලා කියන්නේ ආජානේය අස්වැය, ආකාශචාරී ආජානේය අස්වැයක් ලැබෙනවා. මණි රතන කියලා කියන්නේ යදුම් ගණනාවක් ආලෝකයේ විහිදවන්න පුළුවන් මාණික්කයක් ලැබෙනවා. ඉත්ති රතන කියලා කියන්නේ පංච කල්යාණින් සමන්විත වූ ඊතා යහපත් චරිතවත් ගුණගරුක ස්ත්‍රී රත්නයක් ලැබෙනවා. ගෘහපති රත්නය කියලා කියන්නේ තමන්ට අවවාද අනුශාසනා මැනවින් කියා දෙන්නා වූ ගෘහපතියෙක් ලැබෙනවා. පරිනායක රතන මේව සත්‍යම්. පරිනායක රතනය කියලා කියන පුත්‍ර රත්නයක් ලැබෙනවා. මේ සක්විති පරම්පරාවේ මේ විදිහටම අරගෙන යන්න පුළුවන් විදිහට. එතකොට මේ දහසකට වැඩි සේනාවක් දරුවන් හැටියට ඉන්නවා මේ. දරු තනතුරෙහි මේ සේවා කටයුතු වලට මේ ඔක්කොම ලැබෙන්නේ කාටද? සක්විති රජුරවන්ට. සෝ ඉමම් පඨවින් සාගර පරියන්තං අදණ්ඩේන අසත්තේන ධම්මේන සමේන අභිවිජය අජ්ජාවසති. මේ සක්විති රජුරෝ සාගරයේ සීමා කොට ඇති මේ පෘථුවියෙහි අධිපති වෙලා ධාර්මිකව දඬුමුගුරු රහිතව වාසය කරනවා. එතකොට ලෞකික වශයෙන් මිනිසියෙකුට ලැබෙන ඉහළම දේ මොකද්ද? සක්විති රජකම. බුදුරජාණන් වහන්සේ වදාළ යම් කිසි කෙනෙක් සෝතාපන්න වෙනවා නම් සක්විති රජ වෙනවටත් වඩා වටිනවා කියලා. එහෙමනම් දැන් සක්විති රජ කෙනෙක් වෙනවට වඩා අපිට තියෙන වාසිය මොකද්ද?
බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා සක්විති රජුරු ඒ වගේ රජකම් කළා මරණින් මත්තේ දිවි ලෝකෙ උපදිනවා දෙවියන් අතරේ. ඊට පස්සේ දිව්‍යයන්ගේ දිව්‍ය ආයුෂ චුත ඉවර වුණාම චුත වෙලා එක්ක නිරේ එක්ක තිරිසන් යෝනියේ එහෙම නැත්නම් പ്രേත විශේෂ උපදිනවා. ඉතින් ඒ අනතුරු නෑ මේ ජීවිතේදී සෝතාපන්න වෙන්න කෙනෙකුට. ඒ නිසා තුනුරුවන් ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනය මොන ගෙහිච්ච වෙලාවේ අඩු ගණනේ සෝතාපන්න වීමටවත් සෝතාපන්න වෙනවා කියලා කියන්නේ චතුරාරි සත්‍ය පිළිබඳ සත්‍ය ඥාණයටපත් වෙනවා. එයාට මේ දුක ආරි සත්‍යයක් කියලා Taman තුලින්ම හොඳට හඳුන ගන්න පුළුවන් මෙතන තියෙන මේ හේතුඵල ධර්මයෙන් ඇදිච්ච එකක්. මේක දේව මැවිල්ලකුත් නෙමෙයි Taman මවාගත්තු එකකුත් නෙවෙයි ඉබේ හටගත්තු එකකුත් නෙවෙයි කියලා යථා භූතයෙන් අවබෝධ වෙනවා. තා භූත ඥානයක් හැටියට. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාම තමයි මේ ලාභය මිනිස්යාට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා සචේකෝපන අගාරස්ම අනගාරියම් පබ්බජති. ඉතින් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබෙන කෙනා ගිහිගේ අතහැරලා අනගාരികව පැවිදි වුණොත් අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ මේ ලෝකයට අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම බවට පත් වෙනා සියලු කෙලෙස් ප්‍රහාණය කරලා. ඉතින් මේකේ උගන්වනවා මේ මහා පුරුෂ ලක්ෂණ ටික. පළවෙනි එක තමයි මේකේ තියෙනවා ඉද බික්කවේ මහා පුරිසෝ සුප්පතිඨිත පාදෝ හෝති. පළවෙනි එක මොකද්ද? සුප්පතිඨිත පාද. මේක ඒක විස්තර වෙනවා ලකුණු මනාකොට පිහිටි පා ඇති බව. පළවෙනි එක. දෙවෙනි එක මහා පුරිසස්ස හෙට්ට පාද තලේසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරානි. සියලු ආකාරයෙන් පිරිපුන් දහසක් නිම්මල්ලු වෙති සක් ලකුණු තියෙනවා පාදවල යටිපතුලේ. ඊළඟ එක තමයි මහා පුරිසෝ ආයත පන්හි හෝති දික් විලුඹ තියෙනවා. දීඝං ගුලී හෝති දිග ඇඟිලි තියෙනවා. එක සමාන ඇඟිලි කියලා නෑ දේශනාවක නෑ. තියෙන්නේ ඇඟිලි දිගයි කියලා විතරයි. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා පිළිම මහන්සියලාගේ සමහර සමානව අඹලා තියෙන නමුත් ඒක මහා පුරුෂ ලක්ෂණයක් නෙවෙයි. මහා පුරුෂ ලක්ෂණය මොකද්ද? දීඝං ගුලී ඇඟිලි දිගයි. ඊළඟට තියෙනවා මුදුතලුන හත් පාදෝ හෝති. මහා පුරුෂ ලක්ෂණයක් තමයි මෘදු යෞන් අත්පා තියෙනවා. අත්පා මෝරන්නේ. මෘදු යෞවන ස්වභාවයෙන්ම අත්පා තියෙනවා. ජාලහත් පාදෝ හෝති. ජාලහත් පාද කියන්නේ මේ දැල් අත්පා. දැල් අත්පා කියන්නේ ඕන විදිහට නවන්න කරන්න පුළුවන් ෆ්ලෙක්සිබල්. මේ ඕන විදිහට නවන්න කරන්න පුළුවන් අත්පා. දැන් අපිට නම් ඔය සාමාන්‍යයෙන් කොච්චර අමාරුද එක පාට මේ පරියන්ක බඳ ගන්න බෑනේ නේද? සාමාන්‍යයෙන් පద్මාසනේ දැන් බුදුරජාණන් වහන්සේට නිකන් වාඩි වුණා නිකම්ම කකුල් දෙක අත තියාගන්න පුළුවන්. ඒ වගේ ජාලහත් පාද කියන්නේ ඒකයි. උත්සංක පාද කියලා කියන්නේ මත්තේහි ගොප්පෙටියේ පීටි පාද තියෙනවා. ඒනි ජංගෝ කියලා කියන්නේ ඒනි කියලා කියන්නේ මේ මුවෙකුට ඕළුමුවා කියලා ඉන්න මුවෙකුට. ඒ වගේ මුවෙකුගේ බඳු කින්ඩා ඇති බුදුරජාණන් වහන්සේ. ඨිතකෝ අනෝනමන්නෝ උභෝ හිපාන තලේහි ජන්නුකානි පරිමසති පරිමජ්ජති. හිටගෙනම නොනැමි දනිස් දෙක අල්ලන්න පුළුවන් පිරිමදින්න පුළුවන් උන්වහන්සේගේ දෑත් වලින්. කෝසාහිත වත්ත ගුය්‍යෝ හෝති. උන්වහන්සේගේ පුරුෂ නිමිත්ත කෙමියක බහලූ දෙයක් පරිද්දින් පවතිනවා. සුවන්න වන්නෝ හෝති කංචන සම්ති භත්තචෝ. උන්වහන්සේගේ පැහැය රන්වන් පැහැයයි.
සුඛමච්ඡවි හෝති සුඛමත්තා ඡවියා රජෝ ජල්ලං කායේන උපලිප්පති සුඛම ඡවි. ඒ කියන්නේ බොහොම සිනිදු සමක් තියෙනවා. කොතරම්ම සිනිදුද කියන්නේ දූවිලි වදින්නේ. ඒකේක ලෝමෝ හෝති ඒකේකානි ලෝමානි ලෝම කූපේසු ජාතානි. ඔව් එක ලෝම කූපයක එක එක ලෝමයේ බගින් තියෙන්නේ. දැන් අපේ නම් එහෙම තියනවද? නෑ අපේ දෙකක් තියෙනවා 3 4 එහෙම තියෙනවා. එක ලෝම කූපයක එකයි මහා පුරුෂ ලක්ෂණ. ඉතින් අර චූටි කාලේ අර නම් තබන්න ඉස්සෙල්ලා පොඩි බබාව අරගෙන ඕවා තමයි හොය බල අනාවැකි කියලා තියෙන්නේ. උද්ධග්ග ලෝමෝ හෝති උද්ධග්ගානි ලෝමානි ජාතානි නීලානි අංජන වන්නානි කුණ්ඩලාවත්තානි පදක්ඛිනා වත්තක ජාතානි. එතකොට මේ ලෝම උඩට හැරිලා තියෙනයි. උඩට හැරිලා රවුම් වෙලා දකුණු අත පැත්තට රවුම් වෙලා. එතකොට හැම ලෝමයක්ම උඩට හැරිලා දකුණු අත පැත්තට රවුම් වෙලා තියෙනවා. තද නිල් පාට. බ්‍රහ්මුජ්ජගතෝ හෝති බ්‍රහ්මේකට සමාන වූ ඍජු ශරීරයක් තියෙනවා. ඊළඟට සත්තුද්දසෝ හෝති සත්තනක උස්ස පිහිටි මාංශ තියෙනවා. ඒ අපිට විස්තර වශයෙන් හම්බ වෙනවා. සීහ පුබ්බද්ධ කායෝ හෝති මේ පෙරඩ කය, ඒ කියන්නේ මේ කය සිංහයෙකුගේ වගේ. සිංහයෙකුගේ වගේ කියන්නේ මොකද්ද? අභිමානවත් තේජාන්විත කයක්. චිතන්තරංසෝ හෝති ඒ කියන්නේ මේ පිටෙහි පිරිපුන්න මාංශ කාය තියෙනවා. නිග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති යාව තක්වස්ස කායෝ තාව තක්වස්ස බ්‍යාමෝ යාව තක්වස්ස බ්‍යාමෝ තාව තක්වස්ස කායෝ. නිග්‍රෝධ පරිමණ්ඩල කියන්නේ සම වූ උස මහතින් යුතු යම් ප්‍රමාණයකට කය තිබෙනවද ඒ ප්‍රමාණය තමයි බඹේ. යම් ප්‍රමාණයකද බඹය කියන්නේ අඩි 6 ඒ ප්‍රමාණය තමයි උන්වහන්සේගේ ශරීරය. සමවත්ත කන්දු මනාකොට රවුම් වූ ගෙලක් තිබෙනවා. රසග්ග සග්ගී හෝති වළඳන්නා වූ ඕනෑ දෙයක් මනවින් දිරවන ආකාරයේ රසනහර තියෙනවා. සීහ හනු හෝති සීහ හනු කියන්නේ මේ හක්ක සිංහේකුගේ වගේ කියන්නේ ශක්තිමත් කියන එක. ඒකනේ උන්වහන්සේට එක දිගට පැය ගණන් කතා කරන්න පුළුවන්. දැන් ඕනතරම් සේනාවක් ආවොත් දැන් බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ සිටියා නම් මේ සියලු දිනාටම ඇහෙන්න දැන් මේ වෙලාවේ අපි ගත්තොත් ඔන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. වැඩම කළා ධර්ම දේශනා කරන්න ඉස්සලා උන්වහන්සේ බලන්නේ මොකද්ද? අද කී දෙනෙක් මේ දේශනාව අවබෝධ කරගන්නවාද කියලා. සමහරට අවබෝධ කරගන්න මට්ටමට එන්නේ මේ අහන අය තව පැය 4-5ක් ගියාමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? එතනකම්ම ධර්ම දේශනා පවත්වනවා කිසි මහන්සියක් නැතුව. කිසි මහන්සියක් වෙහසක් නැතුව. ඔව් දැන් සාමාන්‍ය කෙනෙකුට නම් වතුර බිබී තමයි මේක කරන්නේ. එතකොට එහෙම කිසි මහන්සියක් නැතුව බුදුරජාණන් වහන්සේ එක දිගටම ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව කරමේදී මේකේ තියෙන ඒකට උවමනා කරන තව කරුණු. චත්තාලීස දන්තෝ හෝති උන්වහන්සේට දත් 40ක් තියෙනවා. සමදන්තෝ හෝති ඔව් ඇද නෑ දත් සමානව දත් තියෙනවා. අවිරල දන්තෝ හෝති ඔව් හිඩස් නෑ විවර නෑ. සුසුක්ක දාඨෝ හෝති සුදු දත් තියෙනවා. පහූත ජීවහෝ හෝති පළල්ලු දිවක් තියෙනවා. බ්‍රහ්මස්සරෝ හෝති කුරවීක භානි කුරවී කෙවිල්ලකගේ හඬ පරේන මధుර වූ නාදයක් පිට වෙනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනකොට ශ්‍රාවක ජනයාගේ සිත පිට විසිරෙන්නේ.
ඒ හඬට මේ හිත එකතු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරගෙන යද්දී ශ්‍රාවක ජනයාගේ හිත තැම්පත් වෙද්දි මොකද වෙන්නේ? පංච නීවරණ යටපත් වෙනවා. යටපත් වෙලා මේ අවබෝධ කරන්නා වූ කාරණේ ප්‍රකටව වැටහෙන්න පටන් ගන්නවා. එතකොට ධර්ම දේශනා කළ අවසාන වෙනකොට මගඵල ලැබලා. බලන්න මේ මහා පුරුෂ ලක්ෂණ වලින් තමයි මේ උන්වහන්සේට කුසලතා ලැබෙන්නේ. අබිනීල නෙත්තෝ හෝති. ඒ කියන්නේ තද නිල්වන් නෙත් සංගලක් තියෙනවා. ගෝප කුමෝ හෝති. ලදරු වස්සිකුගේසේ සොඳුරු නෙත් යුගලක් තිබෙනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ මොහොනේ පියකරු භාවයේ උද්දීප්ත වෙලා තින්නේ මොකෙන්ද? නෙත් සංගලෙන්. ඒ නෙත් සංගලයේ සුන්දරත්වය නිසා උන්වහන්සේගේ පියකරු මුව මඩල දිහා කෙනෙක් විස්මිතව බලාගෙන ඉන්නවා ඇතිවන්නේ නැහැ. එතකොට ඒකත් අර ධර්මයේ දේශනා කරද්දී ඒ වගේ දෙයක් තියෙනකොට මිනිසුන්ගේ හිතට මොකද වෙන්නේ? හිත පහදිනවා. හිත පහදිනවා. උන්නාභමුඛ අන්තරේ ජාතා හෝති යෝදාතා මුදු තූල සම්නිභා. ඇයි දිබම අතරේ. ඒ කියන්නේ ඇයි දිබම මැද. ඇයි බම දෙක මැද්දේ මොකද්ද හටගන්නේ? ඌර්ණ රෝම ධාතුව. සුදු පුලුන් රුදක් වගේ තියෙන මේ රෝමයක්. දකුණට කැරකිච්ච රෝමයක් තියෙනවා. සුදු පැහැගත්තු. ඊළඟට තියෙනවා උන්හීස සීසෝ. උන්හීස සීසෝ කියන්නේ නලල් පටක්. නලල් පටක් කියන මොකක්ද කියලා අපිට හරියටම මේකට තේරෙන්නේ නැහැ. නමුත් සමහර විට පැහැදිලි මනාව පැහැදිලි නලලක් සහ හිසක් තමයි උන්වහන්සේට තිබිලා තියෙන්නේ. ඉතින් පින්වතුනි මේවා තමයි බුදුරජාණන් වහන්සේට විපාක දීපු මොනවද මේ? පුණ්‍ය විපාක. බුදුරජාණන් වහන්සේට ලැබිච්ච පුණ්‍ය විපාක. දැන් අපේ තුල ශ්‍රද්ධාව ඇති වුණා නම් අපි විමසන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දැන් මේ කොහේවත් මට දේශනාවක හම්බ වෙලා නැහැ මේ ඔළුව කැක්කමක් හැදුනා කියලා වරින් වර. නමුත් සමහර කියන බුදුරජාණන් වහන්සේට ඔළුව කැක්කමක් හැදුනලු. සත්තු මරණ එක බලන් ඉඳලා සංසාරෙදී. අහලා නැද්ද ඒක? මේ එක දේශනාවකත් මට හම්බ වෙලා නැහැ මේ ඔළුව කැක්කුම් කතාවක්. ඒක නෙන්න මේ දේශනාවල නැහැනේ. එහෙනම් මේක මේ පසුගාමී කතන්දර වෙන්න ඕනේ. බුද්ධ දේශනාවක නැහැ. ඊළඟට මේ බුද්ධ දේශනාවක නම් තියෙනවා මෙහෙම. මගේ පිට පොඩ්ඩක් ගිලන් වෙලා මං ඒ නිසා හාන්සි වෙන්නම්. ඔබේ කියලා එක්ක මොග්ගල්ලාන මහරහතන් වහන්සේට එක්ක ආනන්ද ස්වාමින් වහන්සේට මේ වගේ උත්තමයන් වහන්සේ නමකට පවරනවා ධර්ම දේශනාව දිගටම කරගෙන යන්න. මේ ධර්ම ශ්‍රවණය කරන පිරිස පහ වූ තීන මිද්‍යාතුෝ ඉන්නේ මේගොල්ලන්ට මේ හොඳ ප්‍රබෝධමත් සිතින් ඉන්නවා දිගටම කරගෙන යන්න මම පොඩ්ඩක් හාන්සි වෙන්නම් කියලා හාන්සි වෙනවා. හාන්සි වෙන්න සිහියේ. ඒක මම හිතුවේ මේ අර අසාමාන්‍ය විදියට මහන්සියක් ගත්තනේ දුෂ්කර ක්‍රියා කරන්න. ඒ මහන්සිය නිසා ඇතිවෙච්ච ආබාධයක් කියලායි. ඒට අමතරව කියලා බුදුරජාණන් වහන්සේට අර මේ එහෙම මේ රෝගමකුත් නෑ මේකේ තියෙන උන්වහන්සේට නිරෝගී කයක් තියෙනවා කියලා මේ මහපුරුෂ ලක්ෂණයක් තියෙන නිරෝගී කයක් තිබෙන්නේ. අපිට මේක කියනකොට හම්බ වෙනවා. ඉතින් අපිට උවමනා කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ විසින්ම භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු දෙයක්. ඉතින් අපිට උවමනා කරන්නේ ආනේ ධර්මයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යතු යම්පි භික්කවේ තථාගතෝ පුරිමං ජාතින් පුරිමං භවං පුරිමන්නිකේ තම් පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ. සංසාරේ ගත කරද්දි කලින් ආත්ම භාවවල මිනිස්සෙක් වෙලා ඉපදිලා සිටිද්දී මෙන්න කළා තියෙන පින නිරන්තරයෙන්ම කුසල ධර්මයන් කාය සුචරිතේ වචී සුචරිතේ මනෝ සුචරිතේ කාය වාක් මනහ කියන මේ ත්‍රිවිධ ద్వාරයෙන්ම
ඔව් සුචරිතයෙහි යෙදිලා දාන සංවිභාගේ දන් පැන් දීලා සීල සමාදානී සීල් සමාදන් වෙලා ඉඳලා උපෝසත උපවාසය මේ අද වගේ මේ උපෝසතයේදීලා මත්තේයතාය මෞට උපස්ථාන කරලා පෙත්තේයතාය පියාණන්ට උපස්ථාන කරලා සාමාන්‍යතාය ශ්‍රමණ බ්‍රහ්මණයින්ට උපස්ථාන කරලා ඊළඟට කුලජෙට්ඨ පචායතාය කුලයෙහි වැඩිහිටියන්ට උපස්ථාන කරලා නොඑක ආකාරයට පින්දහම් කරලා මරණින් මත්තේ දිව්‍ය ලෝකේ ඉපදිලා අග්‍ර වශයෙන් දිව්‍ය ආයුෂ දිව්‍ය වර්ණය දිව්‍ය සැප දිව්‍ය යස දිව්‍ය අධිපති භාවය දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කරුණු 10න් අග්‍ර වශයෙන් ඉපදිලා ඔන්න මිනිස් ලෝකයට ආවට පස්සේ ඉමං මහා පුරිසං මහා පුරිස ලක්ඛණං පටිලභති සුප්පතිඨිත පාදෝ ඔන්න මහා පුරුෂ ලක්ෂණේ ලැබෙනවා ඒකට මොකද්ද සුප්පතිඨිත පාද මේකේ තියෙනවා ඒක හැටි සමං පාදම් භූමියන් නික්ඛිපති මේ භූමියෙහි පාදයේ පීඨනකට කොහොමද තිපීටන්නේ සමලෙස දැන් අපිට පාදයේ පීඨනකට එක්කෝ ඇඟිලි ටික ඉස්සල්ලා තියෙනවා පස්සේ තමයි විලුඹ තියන්නේ එහෙම නෑ මේ සමෝපාදයේ තියෙනවා සමෝපාදයේ ඔසවනවා සමේපාදයේ ඒක අර කෙනෙකුට මේ පුහුණු වෙලා කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒක උපතින්ම පිහිටන්න ඕනේ සුප්පතිඨිත පාදෝ ඊළඟට සමං සබ්බාවන්තේ පාදතලෙහි භූමින් පුසති මේ යටිපතුල සම්පූර්ණයෙන්ම පොළොවේහි ස්පර්ශ වෙනවා ඒ ලක්ෂණේ තිබ්බහම මොකද වෙන්නේ මේක තියෙනවා බුද්ධෝ සමානෝ කිං ලබති සම්බුද්ධත්වයට පත් වුණාම මොකද්ද ලබන්නේ ඒ ලක්ෂණේ තියෙන කෙනා මෙන්න මේ ලබන දේ අභ්‍යන්තරිකව හෝ බාහිර සතුරෙකුට හෝ ශ්‍රමණේකට බ්‍රාහ්මණේකට දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ලෝකෙ කිසි කෙනෙකුට අනතුරක් කරන්න බෑ රාගය ඇති කරවන්න බෑ කිසිම දෙවි බඹුන් මිනිස් සහිත කාටවත් ද්වේෂසිතක් පහල කරවන්න බෑ ඊළඟට මෝහය පහල කරවන්න බෑ ආන්න ඒ කිසි දෙයකින් මර්ධනය කරවන්න බෑ බුදුරජාණන් වහන්සේව රාග අරමුණක් දීලා රවට්ටන්න බෑ මෝහ අරමුණක් දීලා රවට්ටන්න බෑ ආන්නේක ලැබිලා තියෙන මොකක් නිසාද සුප්පතිඨිත පාද ඊළඟට තියෙන බුදුරජාණන් වහන්සේගේ ඊළඟ පාද ලක්ෂණය මොකද්ද චක්ක ලක්ෂණ ඒකේ තියෙනවා හෙට්ඨා පාද තලේසු චක්කානි ජාතානි හොಂತಿ සහස්සරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරානි සුවිභත්තන්තරානි මනාකොට බෙදෙන ලද දහසක් නිම්මලලු ඇති මේව රවුම් කරකිච්ච සියුම් විදිහට රවුම් කරකිච්ච චක්‍ර සක්කිවේ චක්‍ර හග්ගෙදි නෙමෙයි ඒවට කියන්නේ සංඛ මෙතන කියන්නේ මොකද්ද සක්කිවේ රවුම් තියෙනවා හීනියට මේ දැති මේ දහස් ගණනින් තියෙන පිහිටලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ යටිපතුලේ චක්‍ර ඒක පිහිටන්න හේතුව මේකයි මිනිස් වෙලා මනුස්ස ජීවිතයේ ගෙවද්දි සංසාරේ බෝධිසත්වයන් වහන්සේ මෙන්න කරලා තියෙන දේ බහුජනස්ස සුඛාවහෝ හෝති බෝධනයාට සැප ලබා දීලා තියෙනවා කොහොමද බය තැති ගැනීම සූක වැළපීම් ආවට පස්සේ මෙයාට පැනලා හිට ඉක්මනට මොකද කරලා තියෙන්නේ ඒ වයින් මිනිසුන්ව බේරගෙන සංවිධාතා හොඳට රක්කාවරණ ගුත්තිං සංවිධාතා මිනිසුන්ට ආරක්ෂාව සපයලා කරදර වැටිච්ච වලට පිහිට වෙලා ඊට පස්සේ එහෙම කළා ඉවරලා සංවිධාතා සපරිවාරංච දානං අදාස ඊට පස්සේ සංවිධානය කර පිරිවර සහිතව දාන දෙනවා ඔන්න කරලා තියෙන පින් ආන්ගේ පින් කිරීම නිසා
මොකද්ද මේ මහා පුරුෂයන් වහන්සේට මේ යටිපතුලෙහි සක් ලකුණු යටිපතුලේ සක් ලකුණු පහළ වෙනවා. එතකොට යටිපතුලේ සක් ලකුණු පහළ වුණාම ඒකෙන් මොකද්ද ලැබෙන්නේ? මේ තියෙන්නේ මහා පරිවාරෝ හෝති. බොහෝ පිරිවර ලැබෙනවා. මහා පරිවාරෝ හෝති මහස්සවන්ති පරිවාරා භික්ඛු භික්ඛුනියෝ උපාසක උපාසිකායෝ දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මහා පිරිවරයි, දිව්‍ය මහා පිරිවර, මිනිස් මහා පිරිවර, අසුර මහා පිරිවර, නාග මහා පිරිවර, ගන්ධබ්බ මහා පිරිවර. එතකොට බුදුරජාණන් වහන්සේට අසුර පිරිවරකුත් ඉඳලා තියෙනවා, නාග පිරිවරක් ඉඳලා තියෙනවා, ගන්ධබ්බ පිරිවර, නාග පිරිවරක් හිටිය බවට මට නම් මේ පැහැදිලි සාක්ෂියක් තමයි මේ සුනාමියේදී පිළිම වහන්සේලා බේරීම. මම හිතන්නේ මේක නම් මේ නයින් වැඩක්මයි. නාගයෝ තමයි මේක බේරන්න ඇත්තේ. නැත්තම් බේරෙන්න විදිහක් නැහැ. මහා බිල්ඩින් කඩාගෙන ඉනවා මේ මැටි පිළිම වහන්සේලා ඉතුරු වෙනවා. දැන් අලුහුණු බදාම වලින් මේ පිළිම හදලා තියෙන හයිය නැහැනේ. එතකොට මේ මහා ලොකු ගොඩනැගිලි කඩාගෙන නම එක පන්සලක දැක්ක මේ ලොකු පන්සල්ගේ ධර්මශාලාව ඔක්කොම ගිහිල්ලා යටින්ම ගලවගෙන ගිහිල්ලා අර කෝට්ටේකට ඔව් ඒ පිළිම වහන්සේ ලස්සනට එහෙමම ඉතුරුලා මුකුත් නෑ වෙලා. මුකුත් වෙලා නෑ. ඊළඟට මේ බෝධින් වහන්සේ පිටිපස්සේ තව පොඩි පිළිම වහන්සේක් තියෙන වීදුරුවක් තියෙද්දි පිළිමගේ. වීදුරුවටත් මුකුත් වෙලා නෑ. ඉතින් එහෙම වෙන්න බෑ ඒක. ඒක මේ කළා තියෙන්නේ මේ නාග පිරිස් තමයි. මහා පරිවාර. ඊළඟට බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 3ක් ලැබිලා තියෙනවා මෙන්න මේ පින්කම් නිසා. මනුස්ස භූතෝ සමානෝ මනුස්ස ජීවිතය ලැබුවට පස්සේ පානාති පාතං පහය සතුන් මරීම බැහැර කළා. ඒ කියන්නේ සතුන් මරන්නේ නැතුව පානාති පාතා පටිවිරතු අහෝසි. ඒ කියන්නේ සතුන් මරීමෙන් වෙන් වී සිටින කෙනෙක් බවට පත් වෙනවා. මෙන් සතුන් මරීමෙන් වෙන් වෙච්ච කෙනෙකුගේ ලක්ෂණ. නිහිත දණ්ඩෝ සතුන් මරීම පිණිස දඬු මුගුරු ගන්නෑ. නිහිත සත්ත්වෝ සතුන් මරීම පිණිස අවි ආයුධ ගන්නේ නැහැ. ඒවා බැහැර කළා. ලජ්ජී සතුන් මරන්න ලැජ්ජයි. දයාපන්නෝ ඔව් දයානුකම්පාව තියෙනවා. සබ්බ පාන භූත හිතානුකම්පී හොති. සියලුම ප්‍රාණීන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කරනවා. මේ නිසා මහා පුරුෂ ලක්ෂණ ඉමානිති ඉනි මහා පුරුෂ ලක්ෂණානි පටිලබ්ධති. ඔන්නේ මහා පුරුෂ ලක්ෂණ 3ක් ලබා ගන්නවා. ඒ නිසා ආයත පන්හිච හෝති දික් විලුඹ. ඊළඟට දීඝංගුලි දිගු ඇඟිලි, බ්‍රහ්මුජ්ජුගතෝ ඍජු සිරුර. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන පහසටහන බඳු පහසටහනක් ඉන්දියාවේ තැනක තියෙනවා. මම බලන්න ගියා. ඒ තියෙන්නේ ගයාවේ. ඒ ගයාවට බුද්ධ ගයා එහෙම වදින්න ඔය පින්වතුන් යනවා නම් වෙනම ගියපු වෙලාවට යන්න බලන්න. ගයාවේ තියෙන්නේ ගයාවේ ඉඳලා කියන්නේ බුද්ධ ගයාවේ ඉඳලා ගයාවට යන්න ඕනේ. ගයාවේ තියෙනවා විෂ්ණුපාද ටෙම්පල් කියලා මේ කෝවිලක්. විෂ්ණුපාද කියලා. ඒ කෝවිලේ මේ රිදීෙන් කරපු රිදී කුඩයක් තියෙනවා. මේ යට ගලක් තියෙනවා. විශාල ඉතින් කළු ගල් වලින් හදලා පූසාරිලා ඒකට අරගෙන ඉන්නේ මේ දානව රාක්ෂියෝ වගේ. මේ හරි අමාරුයි. ගියාට පස්සේ බේරිල්ලක් නැහැ සල්ලිලා. සල්ලිම ඉල්ලන්නේ. ඊට පස්සේ මං කිව්වා අපිට බලන්න ඕනේ ඉස්සලා මේක කියලා. හරි ලස්සන පාසටහනක් තියෙනවා. කළු ගලේ තියෙන්නේ. සාමාන්‍ය බිම ගලක. ඒකේ තියෙනවා මහා පුරුෂ ලක්ෂණය. මම ඇස් දෙකට දැකපු එක. දික් විලුඹ තියෙනවා, දීගංගුලි තියෙනවා. දිග යටිපතුලක්. යටිපතුලක සටහනක්. සැබෑ ලෙසම මං හිතුවා මේ නම් බුදුරජාණන් වහන්සේගේ පාසටහනක්ම තමයි කියලා. ඉතින් ගිහිල් හරි සතුටුයි අපිට දැක්කහම. ඉතින් පෙන්වුවයි. නැත්තම් ඉතින් අර පළතුරු බත් මේ ඉදුල් දාලා එතන පූජාවල් තියෙනවා. විෂ්ණුපාද කීකී. ඉතින් මේ පාසටහන මං
බලන්න ගියේමත් ඒකයි මේ මහා පුරුෂ ලක්ෂණේ දැක ගන්න තියෙන කැමැත්ත නිසා. එක පාරක් ගියම මම පැහැදිලිව දැක්කනේ මේ පාර ගිහලා මම පින්තූරෙකුත් අරගෙන ආවා. මහා පුරුෂ ලක්ෂණ සටහන තියෙනවා ඒකේ. දික් විලුඹ තියෙනවා, දිග ඇඟිලි තියෙනවා. දිග යටිපතුලක්. ඊළඟට බ්‍රහ්මෝජ්ජකය. එතකොට මේ දික් විලුඹ, දිග ඇඟිලි, ඍජු කය. මේ තුන ලැබෙනවා අර ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කිරීම බොහෝ කාලයක් මුළුල්ලේ සංසාරේ. එතකොට ඒකට මොකද්ද ලැබෙන්නේ? බුදුරජාණන් බුද්ධෝ සමානෝ කිං ලබති. බුදුරජාණන් වහන්සේ වුණාම මොකද්ද ලැබෙන්නේ? දීඝායුකෝ හෝති. දීර්ඝායුෂ ලැබෙනවා. චිරට්ඨිතිකෝ බොහෝ කල් වැඩ සිටිනවා. දීඝමායු පාලේති. දීර්ඝ වාසය කරනවා. නසක්කා හෝති අන්තරා ජීවිතා වෝරූපේතුං පච්චත්තිකේ පච්චාමිත්තේ. ඒ අතර කාලීදී කාටවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ඝාතනය කරන්න බෑ. දෙවි කෙනෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට, ලෝකේ කිසිවෙකුට ඝාතනය කරන්න බෑ. දැන් අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න බේලුව ගමේදී අසනීප වුණානේ. අසනීප වෙලා චාපාල චෛත්‍ය ස්ථානයේදී ආනන්ද හාමුදුරන්ට මොකද්ද කිව්වේ? ආනන්දය චාපාල චෛත්‍ය ස්ථානයේදී ප්‍රකාශ කළේ ආනන්දය මේ සතර ඉරිදිපාද යම් කිසි කෙනෙක් හොඳට වඩලා තියෙනවා නම් කවුරු හරි ආරාධනා කළොත් කල්පයක් හරි වැඩ ඉන්න පුළුවන්. ඒ වෙන එකට බුදුරජාණන් වහන්සේගේ දීර්ඝායුෂ සම්පූර්ණ කරලා ඉවරයි. අවුරුදු 80ක් පරමායුෂ නෙමෙයි දීර්ඝායුෂ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍යය සම්පූර්ණ කරලා ඉවරයි. මොකද්ද බුද්ධ කෘත්‍යය? බුද්ධ කෘත්‍යය මේක. ශ්‍රාවක පිරිස සිව්වනක්. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ සිව්වනක් ශ්‍රාවක පිරිස ව්‍යක්ත විශාරද බහුශ්‍රුත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තයි. ඊතා යහපත් ප්‍රතිපදාවෙන් යුක්තයි. උපන්නා වූ මිත්‍යා මතිමතාන්තර බැහැර කරලා බුද්ධ වචනේ ඉස්මතු කරන්න දක්ෂයි. ඒ දක්ෂතාවයෙන් යුතුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම ධර්ම දේශනා කරන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි. භික්ෂුණීන් විතරක් නෙමෙයි. උපාසක විතරක් නෙමෙයි. උපාසිකා සිව්වනක් පිරිසම ඒ ආකාරයට ධර්ම දේශනාවෙහි දක්ෂ වෙලා ප්‍රතිපත්තියෙන් සම්පූර්ණ වෙලා හිටියොත් බුද්ධ කෘත්‍ය සම්පූර්ණයි. දෙමිනිසුන් අතර මේක ප්‍රකට වෙනවා. එහෙම වුණා. අවුරුදු 80 වෙනකට. එහෙනම් ඊට පස්සේ වැඩ ඉන්නේ කොහොමද? ආරාධනාවකින් පමණයි. ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේට 16 පොලකදී මේ මතක් කරලා තියෙනවා. වැඩ ඉන්න පුළුවන් ආරාධනා කළොත් 16 පොලකදී. ඒක බුද්ධ ස්වභාවය. බුද්ධ විශ්ය අචින්ත්‍යයි නේද? අපිට හිතාගන්න බෑනේ ඒක. ඉතින් බුද්ධ විශ්ය අපි අඳුනාගෙන සිටින්න ඕනේ. අපි මේ එක එක ඒවට කියන්නේ ඉස්සර වෙලා. බුද්ධ විශ්ය අඳුනාගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි 16 පොලකදී ආරාධනා කළා. අවසාන වතාවට තමයි චාපාල චෛත්‍ය ස්ථානයේදී ආරාධනා කළේ. මෙහෙමයි ආනන්දය. යම් කිසි කෙනෙක් සතර ඉද්ධිපාද බහුල වශයෙන් ප්‍රගුණ කළොත් ආරාධනා කළොත් කල්පයක් හෝ කප්පාවශේෂන් ඊටත් වැඩිය ඉන්න පුළුවන් කියලා. ඒ කිව්වේ අවුරුදු 120ක් හරි 150ක් වගේ වුණත් ඉන්න පුළුවන්. එතකොට නමුත් අර බුද්ධ කෘත්‍ය සම්පූර්ණ වෙලා තිබුණේ. එතෙන්ට ආවා. ඔව්. මාරේවිල කියා හිටියේ මෙහෙමයි. දැන් බුද්ධ කෘත්‍ය හරි. ඔබ වහන්සේට මේ බුදු බව ලැබිච්ච ගමන් මම ආරාධනා කළා පිරිනුවම් පාන්න කියලා. එදා ඔබ වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කළා මගේ සිව්වනක් පිරිස මෙන්න මෙහෙම වෙන්න ඕන. මේ ශාසනයේ දෙවිමිනිසුන් අතර මේ විදිහට පැතිරෙන්න ඕනේ. එතකොට පිරිනුවම් පානවා කියලා. දැන් ඉතින් හරිනේ සම්පූර්ණයි. දැන් පිරිනුවම් පාන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා මම මාස 3කින් ඒ විදිහට තමයි පිරිනුවම් පාන්නේ. ඕනෑම බුදුරජාණන් වහන්සේ නමක්. එතකොට උන්වහන්සේගේ ජීවිතයේ චිරට්ඨිතික කාටවත් සතුරෙකුට
ජීවිතාන්තරාය කරන්න බැරි මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් තිබෙන නිසා. ආයත පන්නි දීගංගුලි බ්‍රහ්මුජ්ජුගතෝ. එතකොට ආයත පන්නි කිව්ව දික් විලුඹ, දීගංගුලි කිව්වේ දිගු ඇඟිලි. ඔව්. බ්‍රහ්මුජ්ජුගතෝ කිය ඍජු කය. ඊළඟ එක තමයි මේ බෝසතාණන් වහන්සේ නොයෙකුත් ආත්ම භාවවලදී දාතා අහෝසි පනීතානං රසිතානං කාදනීයානං භෝජනීයානං සායනීයානං ලේහනීයානං පාණානං කැම්බීම් බොහොම ප්‍රණීත විදියට මේ මිනිස්යන්ට දන් දීලා තියෙනවා. මේ මිනිස්යන්ට බොහොම ප්‍රණීත විදියට දානමාන ආදී. ඒකේ විපාක හැටියට මොකද්ද ලැබුණේ? සත්තුස්සදෝ කියලා කියන්නේ සත්යන් එක උස්සු මාංශ පිටලා තියෙනවා. ඒ තමයි උභෝසු හත්තේසු උස්සදා හෝති. මේ අත්වල උස්සු මාංශ පිටලා තියෙනවා. ඊළඟට උභෝසු පාදේසු උස්සදා හෝති. පාදයන්හි උස්සු මාංශ පිටලා තියෙනවා. උභෝසු අංශ කූටේසු මේ කර දෙපැත්තේ උරහිස්වල උස්සු මාංශ පිටලා තියෙනවා. කන්දෙහි පිටලා තියෙනවා. එතකොට බුද්ධෝ සමානෝ කිං ලබති. බුදු කෙනෙක් වුණාම මොකද්ද ලබන්නේ? ලාභී හෝති පනීතානං රසිතානං කාදනීයනං භෝජනීයනං සායනීයනං ලේහනීයනං පානානං. මොනවද ලැබෙන්නේ? ඔව් වළඳින, රස විඳින, අනුභව කරන, පානය කරන ප්‍රණීත දේවල් ලැබෙනවා. හරි පුදුමයි නේ. ඊළඟට තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ අනන්ත වාරවල සතර සංග්‍රහ වස්තුවෙන් මිනිසුන්ට සංග්‍රහ කළා. මොන සතර සංග්‍රහ වස්තු? දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය. දානය කිව්වේ දීමෙන් සංග්‍රහ කරනවා. ඊළඟට ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරනවා. මුදු මොලොක් වචන වලින් හිත සැනසෙන වදන් වලින් සංග්‍රහ කරනවා. දාන ප්‍රිය වචන. අර්ථ චර්යාව කිව්වේ අර්ථචර්යාව කියලා කිව්වේ ආර්ථික වශයෙන් දියුණු වෙන්න සංග්‍රහ කරනවා. යහපත් ජීවිතයක් ගොඩනගා ගන්න සංග්‍රහ කරනවා. ඊළඟට සමානාත්මතාවය කියලා කිව්වේ සමගුණයෙන් සංග්‍රහ කරනවා. එතකොට ඒකට ලැබෙනවා මහා පුරුෂ ලක්ෂණ දෙකක්. මුදු තලුණ හත්ත පාදෝච හෝති. මොකද්ද ලැබෙන්නේ? මුදු තලුණ හත්ත පාදේ කියන්නේ මෘදු යවුන් අත්පා ලැබෙනවා එකක්. ජාල හත්ත පාද දැල් අත්පා. දැල් අත්පා කියම තේරුණානේ කියපු කලින් කිව්වේ. මනාකොට කර්මන්නේ වූ අත්පා. මනා ඕනෑ විදියට හැසිරවිය හැකි අත්පා ලැබෙනවා. දැන් සමහරට ඒ නිසා වෙන්න ඕනේ උන්වහන්සේට පුළුවන් එක දිගට පළඟක් බැඳගෙන දවස් 2-3 ඉන්නවනේ නේ. කය නොසුල්වා දවස් 7ක් ඉන්නවනේ. එතකොට සම්බුද්ධත්වයට පත් වුණා මොකද්ද ලැබෙන්නේ? බුද්ධෝ සමානෝ කිං ලබති. සුසංගහිත පරිජනෝ හෝති. සුසංගිතාස්ස හොන්ති බික්ඛු බික්ඛුනියෝ උපාසක උපාසිකායෝ දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුදුරජාණන් වහන්සේ විසින් සංග්‍රහ ලැබෙන විශාල පිරිස් ලැබෙනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් සංග්‍රහ ලැබෙනවා. උන්වහන්සේගෙන් ලැබෙන මොන සංග්‍රහයද? ධර්මයෙන් සංග්‍රහ ලැබෙනවා. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසකී පිරිවර සේනාව උන්වහන්සේ සංග්‍රහ ලැබෙන සේනාවක් ඇති වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ වටා ඉන්නේ නිකන් සේනාවක් නෙවෙයි එහෙනම්. ඉන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගෙන් සංග්‍රහ ලැබෙන සේනාවක් ඉන්නේ. උන්වහන්සේ ධර්ම සංග්‍රහයෙන් සංග්‍රහ කරනවා. ඒ සංග්‍රහ ලබන්න වූ සේනාවක් ඉන්නවා හැමතිස්සෙම. ඊළඟට තියෙන බුදුරජාණන් වහන්සේ බොහෝ දිනාට බහුනෝ ජනස්ස අත්ථූප සංහිතං ධම්මෝප සංහිතං වාචම් භාසිතා හෝසි. මොකද්ද බොහෝ දිනාට කළා තියෙන්නේ? ආර්ථ සහිත ධර්මයේ සහිත වූ
වචන කතා කරලා යහපත් වචන කතා කරලා පාරමී හැටියට මේවනේ තියෙන්නේ දේ පෙන්නලානේ. දැන් මේ තියෙන්නේ මේ සංසාරේ කරපු දේවල් නෙමෙයි තියෙන්නේ. එහෙනම් බුද්ධත්වයේ කැමති කෙනෙක් මොනවද කරන්න ඕනේ? මේ කියපු දේවල් කරන්න තියෙන්නේ. දැන් මේ තියෙන්නේ බුද්ධත්වයේ කැමති කෙනෙක් කරන්න ඕනේ මේ දේශනාවල මේ තියෙන දේවල්. අර්ථ සහිත වූ ධර්මෝපසංහිත වූ වචන. අන බොහෝ ජනයාට මෙලොව පරලොව යහපත. මේ තියෙන්නේ හිතාසුකාවහු ධම්මයාගී ධර්මයාගය. ධර්මයාගය කියන්නේ මොකද්ද? ඔව් ධර්මයේම පූජා කරමින් ධර්මයටම සත්කාර කරමින් මේ ලෝකයාට ධර්ම මාර්ගය කියා දෙන්න ඕන. ආන්නේ කියා දෙනකොට ඒක තමයි කරන්නා වූ පින කුසලය. බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ දෙකක් ලැබෙනවා. උස්සංක පාදෝ හෝති උද්ධග්ග ලෝමෝච හෝති. එතකොට උඩට හැරුණු ලොම් තියෙනවා. ඒ වගේම ගොප් පැටේ සහිත පාද තියෙනවා. එතකොට මේ කුමක්ද මේකෙන් ලැබෙන්නේ? අග්ගෝච හෝති සෙට්ඨෝච පාමුක්ඛෝච උත්තමෝච පවරෝච සබ්බ සත්තානං. බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ටම අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, ප්‍රමුඛයි, උත්තමයි, පවරයි. ඒ කියන්නේ මේ ලෝකයෙහි දෙවි මිනිස් ලෝකයා අතර අග්‍ර තත්වයේ ලැබෙනවා මේ මහා පුරුෂ ලක්ෂණ දෙක නිසා. ඊළඟට තියෙන බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව කාලේ මෙන්න මෙහෙම කල්පනා කරලා තියෙනවා. සක්කච්ඡං වාචේතා හෝසි සිප්පං වා විජ්ජං වා චරණං වා කම්මං වා. ශිල්පයක් හෝ විද්‍යාවක් හෝ හැසිරීමක් හෝ ක්‍රියාවක් හෝ අනුන්ට උගන්වනකොට සක්කච්ඡං වාචේතා සකස් කොට මනා කොට උගන්වලා. කොහොමද උගන්වන්නේ? කිංති මේ කිප්පං විජානේයුං කිංති මේ කිප්පං පටිපජ්ජේයුං නචිරං කිලස්සෙයුන්ති. මේක මේ පාටලෝ ගන්න නැතුව මේක අවබෝධය අවුල් කරගන්න නැතුව මේක ඉක්මනට මේගොල්ලෝ ඉගෙන ගත්තොත් කොයිතරම් හොඳද? මේක වහා ඉගෙන ගත්තොත් කොයිතරම් හොඳද? ඒ අනුව මේගොල්ලෝ පුරුදු පුහුණුනොත් කොයිතරම් හොඳද කියලා උගන්වලා තියෙනවා. එතකොට අනුන්ට යමක් ඉගෙනලිදී යන්න බලන්න ආනිසංස ලැබෙන හැටිනේ. කරන්න කියන්නේ කොහොමද? මනාකොට උගන්වන්න කියනවා. මනාකොට යහපත් ලෙස කරලා දෙන්න කියනවා. අනේ මේක කොයිතරම් යහපතක් ඇති වෙනවද කියලා යම් කෙනෙකුට යමක් කියා දෙනකොට නිරවුල්ව පැහැදිලිව කරුණාවෙන් කියා දෙන්න කියනවා. මේක ඉක්මනට මේගොල්ලෝ ඉගෙන ගත්තොත් කොච්චර හොඳද? මේක හිතේ පිහිටවා ගත්තොත් කොච්චර හොඳද? යහපතක් ඇති කරගත්තොත් කොච්චර හොඳද කියලා උගන්වන්න කියනවා. අන්න එතකොට තමයි කියනවා ඒකින් ස්පින තියෙන්නේ. එතකොට ඔබටත් පුළුවන් මේව කරන්න නේද? දැන් බලන්න මේ අපි ගත්තොත් ගුරුවරයෙකුට මේක හොඳට කරන්න පුළුවන්. රෝහලක වැඩ කරන කෙනෙකුට ගොඩාක් පින් කරන්න පුළුවන්. මහා පින් රැස් කරන්න පුළුවන්. හැම දෙයකට හැම කෙනෙකුටම පුළුවන් හොඳට පින් කරන්න මේක තේරෙනවා. තේරුම් ගත්තාම. එතකොට මොකද්ද ලැබෙන්නේ? මේකේ තියෙනවා ලැබෙන්නේ මොකද්ද? මහා පුරුෂ ලක්ෂණයක් පිළිහිටනවා. ඒකට ඒනිජංග. ඕලු මුවෙකුගේ බඳු කෙන්ඩා. ඕලු මුවෙකුගේ බඳු කෙන්ඩා ලැබෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වඩා ස්ථූල නැති කෙන්ඩා ලැබෙනවා. එතකොට මොකක්ද ඒකෙන් කියවෙන්නේ? බුද්ධෝ සමානෝකින් ලබති. බුද්ධත්වයට පත් වුණාම මොකක්ද ලබන්නේ ඒකෙන්? ශ්‍රමණයන්ට ගැළපෙන දේවල් ලැබෙන ඔක්කොම. ශ්‍රමණයන්ට ගැළපෙන ශ්‍රමණයන්ට සුදුසු කැපසරුප් දේවල් සියල්ලම ලැබෙනවා. ඒක තමයි ලැබෙන්නේ. ඒ අර ඉගන්නිල්ල නිසා. ඒ කියන්නේ එතකොට මේ රජෙක් වුණොත් මේක තියෙනවා සක්විති රජුන් ලැබෙන දේවල් තියෙනවා. මම ඉතින් ඒක කිව්වේ නෑ අර බුදුරජාණන් වහන්සේ ගැන විතරක් කියන්න ඕන නිසා. ඊළඟට තියෙනවා සංසාරේ ඒ බෝසතාණන් වහන්සේට තිබිලා තියෙන නොසන්සිඳින ආසාවක් Tamanට ධර්මය
ඉගෙන ගන්න. නොසන්සිඳන ආසාවක් තිබිලා තියෙනවා. මොකක්ද මේ තිබිලා තියෙන්නේ? කිම් බන්තේ කුසලං කිං අකුසලං කිං සාවජ්ජං කිං අනවජ්ජං කිං සේවිතබ්බං කිං අසේවිතබ්බං කිම් මේ කරියමානං දීගරත්තං අහිතාය දුක්ඛාය අස්ස කිං වාපන්න මේ කරියමානං දීගරත්තං හිතාය සුඛාය අසාති. මේ කුසල් මොනවද අකුසල් මොනවද වැරදි මොනවද නිවැරදි මොනවද හරිදී මොකද්ද ඊළඟට කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද අකුසල් කළොත් මොන වගේ දුක් විඳින්න වෙනවද කුසල් කළොත් මොන වගේ යහපත සැලසෙනවද කියලා මොකද්ද මේ මුන්නහස කරලා තියෙන්නේ නිරන්තර ගවේෂණයක යෙදිලා නිරන්තර ගවේෂණයක යෙදිලා මේ ඇත්ත හොයාගන්න කුසල් හොයාගන්න යහපත හොයාගන්න නිරන්තර ගවේෂණයක යෙදිලා ඒකේ ප්‍රතිඵලයේ හැටියට දිව්‍ය ලෝකෙ ඉපදිලා හිට මිනිස් ලෝකෙට ආවහම ඔන්න ලැබෙනවා මහා පුරුෂ ලක්ෂණේ සුකුමච්ඡවි සුකුමත්තා ඡවියා රජෝ යල්ලං කායේන උපලිප්පති සිනිඳු සමක් කොතරම් සිනිඳු කියන්නේ කිසි දුවිල්ලක් උන්වහන්සේගේ ශරීරේ රැඳෙන්නේ නැහැ සමහරට දුවිල්ල අතින් පීඩප ගමම දුවිල්ල යනවා ඇති ඉතින් උන්වහන්සේගේ මොකද්ද මේකට ලැබෙන්නේ බුද්ධෝ සමානෝකින් ලැබති මහා පඤ්ඤෝ මහා ප්‍රඥාවක් ලැබෙනවා පුතු ප්‍රඥෝ පළල් ප්‍රඥාවක් ලැබෙනවා හාස පඤ්ඤෝ ප්‍රීතිය ඇති වෙන ප්‍රඥාවක් ලැබෙනවා ජවන පඤ්ඤෝ වේගවත් ප්‍රඥාවක් ලැබෙනවා තික්ක පඤ්ඤෝ තියුණු ප්‍රඥාවක් ලැබෙනවා නිබ්බේධික පඤ්ඤෝ අවබෝධයෙන්ම නොඇලෙන ප්‍රඥාවක් ලැබෙනවා එතකොට මේ ප්‍රඥාව ලැබුණේ ඒකට ලකුණ මොකද්ද ඒ වගේ ප්‍රඥාවක් ලැබෙන්න ලකුණ සුකුමච්ඡවි ඔව් ඊතා සිනිදු සිවිය සම ඒකෙන් තමයි ලැබෙන්නේ ඒක එතකොට ඊතා සිනිදු සමක් ලැබෙන්න හේතු උනේ මොකද්ද නිරන්තරයෙන්ම ඔව් කුසල ගවේෂණයක යෙදීම ඊළඟට තියෙනවා බොහෝ කාලයක් සංසාරේ මනුස්ස භූතෝ සමානෝ අක්කෝධනෝ අහෝසි ක්‍රෝධ කළා නැහැ අනුපායාස බහුලෝ කිපීම් බහුල වශයෙන් තියාගෙන නැහැ බහුම්පි වුත්තෝ සමානෝ නාබි සජ්ජති බොහෝ දෙනෙක් බැන්නත් කිපෙන්නේ නැතුව ඉන්නවා නකුප්පි යාව කෝප කරන්න බෑ නබ්‍යාපජ්ජී ඔව් තරහ යාගේ හිතේ හටගන්නේ කවුරු මොනවා කිව්වත් එයා හිතේ තරහ තියාගන්නේ නකෝපංච දෝසංච අපච්චයන්ච පාත්වාකාසී කෝපේ ද්වේෂයේ නපුරුකම් ම්යාගේ හිතින්වත් වචනෙන්වත් කයෙන්වත් පිට කරන්නේ ඊළඟට දාතාච හෝති සුමුකානම් ඊළඟට මේ මෘදු වූ ඊළඟට පැදුරු පළස් ආදී බොහෝ පූජා කරලා තියෙනවා මොකද්ද මේ ලැබෙන්නේ මහා පුරුෂ ලක්ෂණයක් ලැබෙනවා යාට සුවන්නවන්නෝ හෝති කංචන සම්නිබත්තචෝ රන්වන් සමක් ලැබෙනවා කසුන්වන් පැහැති රන්වන් සමක් ඒ කියන්නේ පියකරු පෙනුමක් ලැබෙන්න රත්තරන් පාට සිරුරක් ලැබෙන්න මොකද්ද හේතු වෙන්නේ ක්‍රෝධෝපායාස තොරව වාසය කිරීම තරහ සිතින් තොරව සිටීම බොහෝ කල් කළා ඒකයි එතකොට උන්වහන්සේට බුද්ධත්වයේ ලැබුණාට පස්සේ හේතු මොකද ලැබිලා තියෙන්නේ උන්වහන්සේට මොනවද ලැබිලා තියෙන්නේ උන්වහන්සේට ඔව් සප පහසු ඇඳ ඇතිරිලි ආදිය උන්වහන්සේට ලැබිලා තියෙනවා ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ වෙන් වෙච්ච අයව හරියට සමාදාන කළා මව් දරුවන්ගෙන් වෙන් වෙනකොට දරුවෝ අම්මලාවයි එකතු කරනවා පියයි දරුවෝ වෙන් වෙනකොට පියාලයි දරුවන්වයි එකතු කරනවා ඊළඟට සහෝදර සහෝදරයන් වෙන් වෙනකොට සහෝදර සහෝදරියන්ව
එකතු කරනවා. ස්වාමි බිරිඳ වෙන් වෙනකොට ස්වාමි බිරිඳ එකතු කරනවා. මේ වගේ බොහෝ දෙනෙක් එකතු කරනවා. සමහර අය මුණ ගැහිලා නැහැ. මොකද කරන්නේ මෙයා? අවුරුදු ගණනකින් දැකලා නැහැ. හොය හොය ඉන්නවා. හොයාගෙන ඇවිල්ලා එක්කන් ගිහලා දෙනවා. මෙන්න මේ නැති වෙච්ච එක්කෙනා මේ කියලා හොයලා පෙන්නලා දෙනවා. මේ නිසා මොකද වෙන්නේ? ඒකේ ප්‍රතිඵලය තමයි උන්වහන්සේට ලැබෙනවා කෝසාහිත වත්තගෝයෝ. කෙමියක බහලු යමක් පරිද්දෙන් උන්වහන්සේගේ පුරුෂ නිමිත්ත පිළිట్లా තියෙනවා. ඒකෙන් ලැබෙන්නේ මොකද්ද? බුද්ධෝ සමානෝ කිං ලබති. මොකද්ද ලැබෙන්නේ? පහූත පුත්තෝ හෝති අනේක සහස්සං සූරා වීරංග රූපා පරසේන පමද්දන. අතිශයින්ම දක්ෂ වූ අතිශයින්ම වීරියවන්ත වූ මිත්‍යා දෘෂ්ටි මර්ධනය කරන්නා වූ ශ්‍රාවක පුතුන් ලබනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙන් ලබන්නේ. ඒතේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ මොකෙන්ද? නැති වෙච්ච අයව ඔව් හොයලා දීලා. ඔව් මොන නොගෙහිච්ච අයව මුණ ගැසලා. ඊළඟට තියෙන බුදුරජාණන් වහන්සේ මහා ජනයාට සංග්‍රහ කිරීමේදී සුදුස්සා හොය බල සුදුස්සාට සංග්‍රහ කරනවා සංසාරේ. නුසුදුස්සාගේ අතට යන්නේ නැහැ. යමක් ලැබෙනකොට කා අතටද යන්නේ? සුදුස්සාගේ අතටයි යන්නේ. සුදුස්සාගේ අතට උදව් උපකාර සංග්‍රහ ලැබෙනවා. සුදුස්සාට සුදුසු තැන දෙනවා. ආන් එහෙම කටයුතු කිරීම නිසා මේවා තමයි ඉතින් පාරමී හැටියට අපිට කියන්න තියෙන්නේ නේ. දැන් මේ තියෙන්නේ. එහෙනම් පාරමී 32ක් තියෙනවා. 32ක් නෙමෙයි පාරමී මේකේ තමයි නියම පාරමී විස්තර වෙන්නේ. 32ක් නෑ. දැන් සමහර ඒවාට තියෙන්නේ මහා පුරුෂ ලක්ෂණ 3ක්, මහා පුරුෂ ලක්ෂණ 2ක් තියෙන. මේ වගේ පාරමී ධර්ම 20ක් වගේ මේකේ තියෙනවා. එතකොට මේකේ තියෙනවා මහා පුරුෂ ලක්ෂණ 2ක් ලැබෙනවා ඒකට. සුදුස්සාර සුදුසු තැන දීමෙන්. නිග්‍රෝධ පරිමණ්ඩලෝච හෝති. ඒ කියන්නේ උසට සරිලන මහතෙන් යුතු සිරුර අඩි 6යි. ඨිතකෝව අනෝනමන්ත උබෝහි පානිතලේ ජන්නුකානි පරිමස්ති පරිමඤ්ඤති. සිටගෙනම නොනැමී අත්තල වලින් දනිස් පිරිමදිනවා. එතකොට මොකක්ද ඒකෙන් ලැබෙන්නේ? බුද්ධෝ සමානෝ කිං ලබති. බුදුරජාණන් වහන්සේ කොහොමද ආඩ්‍ය වූ මහා ධනවන්තෙක් වෙනවා. කොහොමද ඒ ධනවන්තෙක් වෙන්නේ? තස්සිමානි ධනානි හොන්ති. මෙන්න මේ ධනෙන් උතුරලා යනවා කියනවා. සද්ධා ධනං, සීල ධනං, හිරි ධනං, ඔත්තප්ප ධනං, සුත ධනං, ඡාග ධනං, පඤ්ඤා ධනං. මෙන්න මේ ධනෙන් උතුරලා යනවා. ඊළඟට තියෙනවා මේ උන්වහන්සේ සංසාරේ බෝධිසත්ව චර්යාවේ යෙදෙද්දී උන්වහන්සේ මොකද්ද කළා තියෙන්නේ? බොහෝ දිනාට යහපත පිණිස, හිතසුව පිණිස, සැනසෙල්ල පිණිස බොහෝ උපකාර කළා තියෙනවා. කොහොමද? අනේ මේ අය සද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්, ත්‍යාගයෙන් වැඩෙනවා නම්, ප්‍රඥාවෙන් වැඩෙනවා නම්, ධන දාහණයෙන් වැඩෙනවා නම්, කෙත්වතු වලින් වැඩෙනවා නම්, ගව මහිසාදීන්ගෙන් දිනු වෙනවා නම්, දූපුතුන්ගෙන් දිනු වෙනවා නම්, දසිදස්සන්ගෙන් දිනු වෙනවා නම්, නෑදෑයන්ගෙන් දිනු වෙනවා නම් කොච්චර හොඳද කියලා මොකද කළා තියෙන්නේ? බොහෝ උපකාර කළා. ඒක ලැබුණාට පස්සේ මොකක්ද ඒකට විපාක හැටියට ලැබෙන්නේ? තීනි මහා පුරුෂ ලක්ෂණානි පටිලබති. මහා පුරුෂ ලක්ෂණ 3ක් ලබනවා. එකක් තමයි චිත්තන්තරංසෝති පිරුණු පිටිකය මාංශය. සමවත්තක්කන්දෝ සමෝ පිරුණු බෙල්ල. තියෙනවා සීය පුබ්බද්ද කායෝ. සිංහයෙකුගේ බඳු තේජානු සම්පන්න වූ ශාරීරය. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ අපරිහාන ධම්මෝති. උන්වහන්සේගේ ජීවිතය තුළ තියෙන ගුණධර්ම මොකක්වත් පිරිහෙන්නේ නැහැ. පිරිනිවන් පාන මොහොත දක්වාම පිරියන්නේ. කොයිතරම් නොපිරින ස්වභාවයෙන් යුක්තද කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. උන්වහන්සේගේ ශරීරයේ දුර්වල වෙලා ඇඳක තියාගෙන උන්වහන්සේට දාන ආදී කවමින් පොවමින්
උන්වහන්සේ ඇඳක හාන්සි කරලා නැගිටින්න බැරි තරම් කය දුර්වල වෙලා තියෙද්දි ශ්‍රාවකයන් දෙදෙනෙක් දිවා රාත්‍රී දෙකේ 100ක් අවුරුද්දක් මුළුල්ලේ ප්‍රශ්න ඇහුවත් කිසිම මහන්සියක් නැතුව කිසිම පටලැවිල්ලක් නැතුව කිසිම වෙනස්කමක් නැතුව උන්වහන්සේට සියලු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන් අපරිහානීය පිරෙන්නේ සාමාන්‍ය කෙනෙකුට එහෙම නෙමෙයි මේ කොච්චර දැනුගත් උනත් වයසට යන්න මොකද වෙන්නේ අමතක වෙලා යන මේ මහාචාර්යවරු ඉන්නවා මන් දන්න එක කෙනෙක් හිටියා ඉතින් මේ වයසට යනකොට චූටි ළමෙක් වගේ කක්කත් කළා කක්ක කනවා අර සීය මොකුත් නෑ පොඩි දරුවෝ බවට පත් වෙනවා දැක්කනේ පරිහානි ධර්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙන බුද්ධි අපරිහානීය සූත්‍රය කියලා. ඒක තියෙනවා මේ ජීවිතේ යම් කෙනෙක් මනාකොට සප්ත බොජ්ජංග ධර්මයන් දිනු කළොත් එයාගේ බුද්ධියත් පිරෙන්නේ නැහැ කියලා. ඒකේ තේරුම තමයි එහෙම නැත්තම් පිරෙන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේට අපරිහානීය බුද්ධියක්, අපරිහානීය ප්‍රඥාවක්, අපරිහානීය ඥානයක්, දැනුමක්, ස්මරණයක් ඔක්කොම ලැබිලා තිබෙන්නේ උන්වහන්සේ සංසාරේ කුමක් කළාද? උපකාර කළා, බොහෝ සෙයින් උපකාර කළා මිනිසුන්ට මෙලෝ පරලොව දෙකටම ලෞකික ලෝකෝත්තර දෙකටම උපකාර කළා. ඒකට තමයි උන්වහන්සේට ඒක ලැබුණේ. ඊළඟට තියෙනවා රසග්ග සග්ගී කියලා කියන්නේ රසනාහාර. මේක ඉති විස්තර කරනවා ඒක. ඒකේ තියෙන්නේ කොහොමද? කිසිම දවසක සත්වේකට අතින් ගහලා නැහැ. ගලකින් ගහලා නැහැ. දඬුවකින් ගහලා නැහැ. ආයුධයකින් ගහලා නැහැ. හිංසාවක් කළා නැහැ. හිංසාවක් නොකළ නිසා උන්වහන්සේට ලැබුණා රසග්ග සග්ගී මේක තියෙන උද්දග්ගාස රසහරණියෝ ගීවාය ජාතවන්ති. උන්වහන්සේගේ බෙල්ලේ පිටලා තියෙන මේ රසයේ සම්පූර්ණයෙන් මේ මුඛයට ගත්තාම මේක දිරවල යන විදිහට පිටලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් මොකක්ද උන්වහන්සේ ලැබිලා තියෙන අප්පාබාධෝ ලෙඩ දුක් අඩුයි. අප්පාතංකෝ කායික දුක් අඩුයි. සමවේපාකිනියා ගහණියා සමන්නාගතු නාති සීතාය නාචුන්නාය. ශරීරය ඇතුලේ අධික සීතල හටගන්නෙත් නැහැ. අධික උෂ්ණේ හටගන්නෙත් නැහැ. සමව දිරවන ග්‍රහණියක් තියෙනවා. එතකොට උන්වහන්සේට ඕන දෙයක් දිරවනවා. ඕන දෙයක් වළඳන්න පුළුවන්. ඒ වගේ ශරීරයක් ලැබිලා තියෙනවා. එතකොට දැන් බලන්න උන්වහන්සේගේ මේ ලෙඩ වෙච්ච ඒවා හොයනවා මිස මේවා කට්ටිය කිව්වේ නෑනේ නේ. ඔළුවකෙක්ම කතා කළා මිස දැන් එකකවත් නෑනේ එහෙම එකක් විස්තරයක්. එක බුද්ධ දේශනාවකත් නෑ උන්වහන්සේට හිසි රුජාවක් හටගත්තා කියලා. ඒක දැනග තියෙනවා මේ අර උන්වහන්සේ මට මතක හිටිට ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දේ තථාගතයන්ට බඩ විරේචනයක් කරන්න ඕන. එතකොට ගිහිල්ලා කියනවා ජීවක වෛද්‍යාචාර්යතුමා සෝතාපන්න කෙනෙක් කියවෙනකොට එතුමා මොකද කරන්නේ? මහණෙල් මල් මිටි 3ක් කරන් දෙනවා මේ එක මිට්ටියක් එක උදේට එකක් සිඹින්න. එතකොට එක සැරයක් විරේචනය වෙනවා. දෙවෙනි පාරේ ඊළඟ එක සිඹින්න. එතකොට ඊළඟ පාරේ විරේචනය වෙනවා. ඊළඟට තුන්වෙනි එක සිඹින්න. ඊතර විරේචනය. ඊට පස්සේ උණු පෑන් තමයි නාන්න තිබෙන්නේ. ස්නානය කරන්න තිබෙන්නේ. එතකොට ඒක කියන්න අමතක වුණා. ජීවකතුමා අර මේවා තුන දීලා මහණෙල් මල් මිටි 3 පූජා කළා. ගියා. නමුත් ඒක කියන්න මතක් වෙනකොට නගරේ එයාට එන්න බැරි වුණා. නගර දොරටු වහලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවට ආනන්ද ස්වාමීන් කියනවා ආනන්ද උණුපැන් පිළියෙල කරන්න කියලා. උන්වහන්සේ නාල සූපත් වුණා. ඉතින් ඒ වගේ එකක් තියෙනවා. ඉතින් ඒක ඉතින් කර්ම විපාකයක් කියන්න බෑනේ. ඉතින් බඩ විරේකයක් හිටියේ. ඉතින් ඒක. ඉතින් ඊළඟට මේකේ තියෙනවා එතකොට උන්වහන්සේට අප්පාබාධ, අල්පාබාධ, අල්ප දුක් මනාකොට දිරවන්නා වූ ග්‍රහණයක් තිබීම. ඊළඟට තියෙනවා අබිනීල නෙත්ත අන්න මනාසේ නිල් පැහැගත් නේත්‍ර යුග.
ගෝපකම ලදරු වහුපැටියෙකුගේ ඇස් බඳු සොඳුරු ඇස් ලැබෙන්න හේතුව මොකද? මෙන්න තියෙනවා හේතුව. සංසාරයේ මෙන්න මනුෂ්‍යාත්ම භාව ලැබලා තියෙද්දි කවදාවත් රවල නැහැ, ඔරවල නැහැ. ඇයි බම හකුලෝලා මොන වදයක්ද කියලා මූණ පුලුටු කරගෙන බලලා නැහැ. බලලා තියෙන්නේ කොහොමද? උජු. ඍජුව බලලා තිනවා. එතකොට පිය චක්කුණා. ප්‍රිය වූ ඇසින් මිනිස්සු දිහා බලලා තියෙන. අපි දන්නවා සමහරුන්ට මේ එහෙම බෑ. ප්‍රිය වූ ඇස අපි ඇති කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? කරුණා මෛත්‍රිය ඇති කරගන්න ඕනේ. සමහරුන්ට ඉන්නවා දැන් ඔන්න මෙහෙ එනවා කියමු. මෙහෙ එනවා. සමහරට මේ ආච්චි කෙනෙක් ඉන්නවා ඉතිරි ඉද්දක් අරගෙන. සිලිසිලි බෑග් එකක බුලත් කෑල්ලක් දෙකක් දාගෙන එනවා. ඉතින් ඉතිරිද්දි වාඩි වෙලා හිට මොකද කරන්නේ? ආර සිලිසිලි ගග ආර බෑග් එක වැඩි හෙල්ලෙනවා දැන් ඉතින්. පුවක් කෑල්ල ගන්න. ආරයා මොකද කරන්නේ? රවණවා. ඔව් ඔරෝල බලනවා. මෙහෙ ඇවිල්ලත් එහෙමයි කියලා. එතකොට නැතු යන්නේ මොකද්ද? අබිනීල net නැතු යනවා. එතකොට බලන්න එහෙමනම් මේ ලස්සන දෙනුවන් ලබන්න නම් හේතු වෙලා තියෙන්නේ මොකද්ද යාට? ඔව් කරුණාවෙන්ම ප්‍රියැසින්ම විවෘත ඇසින්ම බලලා ඒක උන්වහන්සේට සම්බුද්දත්වයටපත් වුණාමත් තිබිලා තියෙනවනේ. බුදු කෙනෙක් හැටියට මට මතක හැටියට සීල බ්‍රහ්මණ හරි කවුරුරේ කියනවා. බුදුරජාණන් වහන්සේ කවදාවත් බැම හකුල වල බලලා නැහැ කියලා. කවදාවත් එහෙම බලලා නැහැ කියලා. ආශ්චර්යවත් මේ සිරුරක් නේද මේ මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු ශරීරය. ඒකට මොකද්ද ලැබෙන්නේ? බුද්ධෝ සමානෝ කිං ලබති. බුදුරජාණන් වහන්සේ ලැබෙන්නේ මොකද්ද? ප්‍රිය දර්ශනයක් තියෙනවා. බොහෝ දිනාට ප්‍රියමනාප දැක්මක්. බහුනෝ ජනස්ස පියෝ හෝති. බොහෝ ජනයාට ප්‍රියයි, මනාපෝ, මනාපයි. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අසුර නාග ගාන්ධර්ව මිනිස් දෙව් මිනිස් මේ සියලු දෙනාටම ප්‍රිය මනාප වූ මුව මඩලක් උන්වහන්සේට තියෙනවා. ඒ දිහා උන්වහන්සේගේ දිහා අර වක්කලි එහෙම අපි දන්නවනේ නේ. ඒ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳම පැවිදි වෙලා තියෙනවා. එතකොට ඒ තරම්ම ලස්සන රූප ස්වභාවයක් ලැබෙන්න හේතුව එහෙනම් විශේෂ අමුතු හාස්කමක් නෙවෙයි. මොකද්ද වෙලා තියෙන්නේ? සසර පුරා කරන ලද්දා වූ මේ කියන්නා වූ පාරමී. මේව තමයි මේ පාරමී හැටියට මේ විස්තර වෙන්නේ. බුදුබව ලබන්න කැමති කෙනෙක් කාන්න එහෙනම් කරන්න තියෙන මොකද්ද ඉස්සෙල්ලාම? ලක්කන සූත්‍රය කියවන එක. ලක්කන සූත්‍රය කියවල ඒවා බලාගෙන ඒව ප්‍රගුණ කරන එක කරන්න තියෙන. ඉතින් අපි නම් එහෙම අදහසක් නැහැ. අපිට නම් ඕනේ හැකිතාක් ඉක්මනට මේ භයානක සංසාරෙන් මට නම් ඕනේ ඉක්මනට මේකෙන් ඈතර වෙන්න. ඔබට මොකද්ද? මේ ගැන හිතනකටත් භයානකයි මේ සංසාරය ගැන. මොකද හේතුව දැන් අපට හරියට පුදුම විස්තර දකින්න ලැබෙන්නේ මේ මිනිස්සුන්ට බැල්ම හිලන් ඉන්න අමනුෂ්‍යය ගැන. හරියට විස්තර අපිට එනවා. දැන් මට හරි කරදරයක් මේ මිනිස්සු එන්නේ මේ මගේ නූල් ගැට ගහගෙන. මට මොකුත් කරන්නත් බෑ. මම මන්තර දන්නෙත් නෑ. අමනුෂ්‍ය ලොන්න දන්නෙත් නෑ. ඒ පිරිත් නූල් ගැට ගහුවා කියලා මිනිස්සුන්ට මොකුත් වෙලත් නෑ. ඉතින් ඒවා වෙද්දුලවන්නේ කරගන්න තියෙන්නේ. එතනම පේන්නේ මොකක්ද ඒකේ මේ මිනිස්සුන්ට තියෙන පීඩාව. පුදුම විදිහට මේ අමනුෂ්‍ය පීඩා කරනවා. ඉතින් මේ සංසාරේ බැලුවාම නම් අම්මෝ මේකෙන් ගැලවෙන්න ඒ කියන්නේ මේ ජීවිතේ අපිට මේ මනුස්ස ජීවිතේ ඉඳලා ඔය යාමේ තුසිතේ ආදී දිව්‍ය ලෝකයකට අපි ඊළඟ ජීවිතේ උපන්නොත් ලොකු පිම්මක් පැන්නා. ඒ කියන්නේ ලොකු අනතුරු ඉවරයි. හැබැයි හොඳට මේ ජීවිතේ ප්‍රඥාව පුරුදු කරලා තිබ්බොත් එහෙදි මුලා නොවි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අර සීක බලපහ තිබ්බොත්. ආයේ මේ මිනිස් ලෝකෙට එන්න හිතුවොත් මම හිතනවා ඒක තමයි අපේ ජීවිතේ ඇති වෙන ඊටාම අදූර දර්ශී සිටවිල්ල.
ඒ තරම මිනිස් ලෝකයේ තුල ධර්මය අවබෝධ කරන්න එන්නේ ඉඩක් නැහැ. එන්නේ මිනිස්සුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙයි මම කියාගෙන යනවා මිසක් මගෙන් පස්සේ මේවා මේ විදිහට කියයිද කවුද දන්නේ. ඒ නිසා මේක කියන්න බෑ. ඊට පස්සේ ගියා ඕවා කොහේ කරන්නද? ඕවා කරන්න බෑ. පාරමී පුරන්න ලෑස්ති වෙන්න. පාරමී ධර්ම පුරාගෙන මිසක් ඕවා කොහේ කරන්නද? ඉතින් එහෙම කියනකට පිළිගත යුතු අය එතකොට මොකද ඉන්නේ සාමාන්‍ය මිනිස්සු හිත ප්‍රසිද්ධයි එහෙම කියන එකට ඇත්ත කියලා හිතනවනේ. නිරවටෙනවනේ ඊට පස්සේ. චතුරාර්ය සත්‍ය ගැන කියන්න දෙන්න එපා. උණ දැන් මේ ළමයි වුණ මහණෙන්ද යනවා යන්න දෙන්න එපා කිවල් වලින් බය කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ මාරේ වැහිලානේ. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මේ ධර්මය ආයමත් යටපත් වෙලා යනවා. ඉදිරියට වෙන්නේ අර අතීතී වෙච්ච ඒවමයි. මොකද්ද අපි අර නොපෙනෙන ලෝකයක දඹදිව පහළ වෙනවා මිනිස් ආයුෂ අවුරුදු 80000 දී මෛත්‍රී බුදුරජාණන් යන්තම්වත් ලඟ වෙන්න බෑ. නමුත් මේ ජීවිතය අපිට සීලිය වඩන්නත් පුළුවන්. සමාධිය වඩන්නත් පුළුවන්. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්නත් පුළුවන්. දුක් දේ දුක් වශයෙන් දකින්නත් පුළුවන්. අනාත්ම දේ අනාත්ම වශයෙන් දකින්නත් පුළුවන්. මේක අවබෝධ කරගන්න පුළුවන්. මේක අතාරිනවනේ. මේ අවස්ථාව අතාරිනවා. ඉතින් මේ නිසා මේ අතාරින්න මොකක්ද? ක්ෂණ සම්පත්තිය. කනාතීතා සෝචන්ති නිර්යම්මි සමප්පිතා. මේ ක්ෂණ සම්පත්තිය ඉක්මා ගිපේ නිරේ විදිලා ශෝක කරනවා. මේ අනිත්‍යය පිට වෙන්නේ ඔය කවුරු මොනවා කිව්වොත් ඔය කවුරුවත් ඉන්නේ තමන්ව බේරගන්න. තමන්ව බේරගන්න තියෙන කාටද? අත්ත දීපා වික්කවේ අත්ත සරණ අනඤ්‍ය සරණ එවනේ තියෙන්නේ. අත්ත දීපා කිව්වේ තමන්ගේ දූපත තමන් හදාගන්න. දීපා කියලා කිව්වේ ආලෝකෙ නෙමෙයි. ආලෝකෙට කියන්නේ මොකද්ද? පදීප. අන්ධකාරේන ඕනද්දා පදීපන්න ගවෙස්සත. අන්ධකාරයෙන් වැහිලා ඉඳලා මේ පහනක් වෙන්නේ නැද්ද කියලා කිව්වේ. අත්ත දීපා කිව්වේ තමන් ආලෝකයක් කරගන්න කියලා නෙමෙයි. එහෙනම් තමන් දූපතක් හදාගන්න. මේ කෙලෙස් වතුරට යට වෙන්නේ නැති දූපතක් හදාගන්න. අත්ත සරණ තමන්ව පිහිට කරගන්න. අනඤ්‍ය සරණ වෙන කෙනෙක්ව පිහිට කරගන්න එපා. ධම්ම දීපා ඒ දූපත හදාගන්න ඕනේ ධර්මයෙන්. ධම්ම සරණ ධර්මයේ සරණ ගිහිල්ලා අනඤ්‍ය සරණ වෙන දෙයක් සරණ යන්න එපා කියනවා. ඉතින් මෙච්චර පැහැදිලි පණිවිඩයක් ආයෙ හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක මේ බාහිර කෙනෙකුට කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. බාහිර කෙනෙකුට කරලා දෙන්න පුළුවන් මොකද්ද? මේ මාර්ගය පෙන්වා දෙන එක විතරයි. ඉතින් ඒ නිසා මේක දුර්ලභ අවස්ථාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝ ජනයාට ආසිල් සමාදන් වෙන්න ගුණ ධර්ම දියුණු කරන්න ඔන්න එක ජීවිතයක උන්වහන්සේ බොහෝ උපකාර කළා ප්‍රධානත්වය අරගෙන. ඒ නිසා උන්වහන්සේට ලැබිලා තියෙනවා මොකද්ද? උන්හිස සීසෝ. උන්හිස සීසෝ කියලා මේ නලල්පට උන්වහන්සේ ලැබිලා තියෙන ඒක මොකද්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ සාමාන්‍යයෙන් කියන්නේ. මට හිතෙන්නේ පැහැදිලි නලල් තලයක් උන්වහන්සේට ලැබිලා තියෙනවා. ඊළඟට උස්සු හිසක් ලැබිලා තියෙනවා. ඒකෙන් මොකද්ද උන්වහන්සේට ලැබෙන්නේ? බුද්ධෝ සමානෝ කිං ලබති. බොහෝ ජනයා බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ අනුගමනය කරනවා. ඒක තමයි ලැබෙන්නේ. ඊළඟට තියෙනවා උන්වහන්සේ කේලම් කියලා නැහැ. ඔන්න. මේ අපිට තියෙන එකේ අනිත් පැත්ත. මොකද්ද? ඇහුවොත් කේලමක්. අසවලා අසවල් දෙය කිව්වා. අසවලා අසවල් දෙය කිව්වා කියන කාරණේ. මේක තියෙන්නේ මොකද්ද? කේලම් කියලා නැහැ. කේලම කියන්නේ එතකොට මේකේ තියෙන කේලම් කියන්නේ නැත්තම් යා මොකද්ද කරන්නේ? මේකේ තියෙන කේලම් නෙමෙයි බොරු කියලා නැහැ. මුසාවාදම්. මුසාවාදම් පහය. බොරු කියලා නැහැ. මුසාවාද පටිවිරතෝ හොති. මුසාවාදයෙන් වැළකීලා යනවා. සත්‍යවාදී. සත්‍යවාදී කෙනෙක්. සත්‍ය සන්දෝ සත්‍යම ගලප කියන කෙනෙක්. එකිනෙක නොගැලපෙන දේවල් කියන්නේ. ඒක නිසා මොකද්ද ලැබුණේ? ඔව්. එක ලෝම කූපයකින් එක ලෝමයක් එන්නත් ඌර්ණ රෝම ධාතුවක් කියන එක. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාම මොකද්ද ලබන්නේ? බුදුරජාණන් වහන්සේ යමක් කියනවාද
ඒ දේ කරනවා. දැන් ඒකයි වෙනස. දැන් බුදුරජාණන් වහන්සේ නමක් ඇවිල්ලා මෙතනදී දේශනා කළ හිත පිහිටුවා ගන්න උපාසික උපාසිකා කියලා මොකද වෙන්නේ? එක සැනින් කරනවා. අනේ මහා පුරුෂ ලක්ෂණෙත් බලපාන. ඊළඟට තියෙන ඔන්න කේලමින් වැලකිච්ච කියන ලක්ෂණේ පිසුනං වාචම් පහය. ඔන්න කේලම් කීම අත්හැරලා මොකද්ද කේලම? ඊතෝ සුත්වාන අමුත්‍ර අක්ඛාතයි මේ සම්බේදාය. මෙහෙන් අහලා හිට තව තැනක කියන්නේ මේගොල්ලෝ බිඳවන්න. අමුත්‍ර සුත්වා අමුත්‍රවා සුත්තන්න ඉමේ සංඝක්ඛාතා අමෝ සම්බේද. එහෙන් අහගෙන ඇවිල්ලා මෙහෙ කියන්නේ එහි බිඳවන්න. ඕක තමයි සාමාන්‍ය විනෝදාංශේ. බොහෝ අයගේ. ඒක කියන්නේ ඒක නැතුව ඒ කියන්නේ මේ කේලම අතෑරලා. කේලම කියලා කියන හරිම භයානක එකක්. සාමාන්‍යයෙන් කේලමෙන් මිදෙන්න නම් එක දෙයක් කෙනෙක් කැමති වෙන්න ඕනේ. මොකද්ද? සමගිය. සමගිය කැමති කෙනා කිසි දවසක කේලම් කියන්නේ. සමගිය කැමති කෙනෙකුට මතක් වෙනවා කියමු. අසවලා මෙහෙම අසවලාට කිව්වා කියලා. එයා එතකොට 100 පීරිලා කල්පනා කරනවා මම මේක මෙයාට කියන්න හොඳ නැහැ. මම මෙයාට කිව්වොත් එයාගෙන තියෙන හිතේ පැහැදීම නැති වෙලා යනවා. ඒක හොඳ නැහැ. මම මේක කළොත් මේක මේ අපහැදීමකට හේතු වෙන මම මේක කියන්නේ එහෙම තමයි යමෙක් සමගිය කැමති නම් එයාගේ කටින් කේලමක් පිට වෙන්නේ කේලමක් පිට වෙන්නේම බිඳවීමේ අදහසක් හිතට මුල් වෙලාමයි. බිඳීම එතකොට හොඳ 100න් ඉන්න ඕනේ තමන් ගැන. එහෙම නැතුව කේලමෙන් වළකින්න බෑ. නිකම් කතා බස් කරනකොටම කේලම එළියට එනවා. දන්නේවත් නෑ තමන්. කේලම එළියට එනවා. නමුත් ඒ කේලම පිට වෙන හැම මොහොතකම මොකද්ද තියෙන හිතේ? අකුසලයක් ක්‍රියාත්මක වෙනවා. අකුසල මූලයක් ක්‍රියාත්මක වෙනවාමයි. කතා කරන්න ඔයාට දැන් මේ අරම කියලා තියෙන නරවල. එතකොට ඒකේ බලාපොරොත්තු මොකද්ද? බිඳවීම. බිඳවීම බලාපොරොත්තු වෙන. එහෙනම් අපිට මොකද්ද මේ කේලමෙන් වළකින්න කරන්න තියෙන්නේ? සමගියම බලාපොරොත්තු වෙන්න ඕනේ. සමගියම කතා කරන්න ඕනේ. සමගියම සිහි කරන්න ඕනේ. ඒකට ලැබෙනවා මහා පුරුෂ ලක්ෂණ දෙකක්. චත්තාලීස දන්තෝ ච හෝති අවිරල දන්තෝ. මොකද්ද ලැබෙන්නේ? දත් යටියන්දී 20යි උඩු යන්දී 20යි. අවිරල කිව්වේ? ඔව් හිදස් මුකුත් නැති හොඳ ලස්සනට ගැලපී ගිය දත්. මොකක්ද ඒකේ බුද්ධෝ සමානෝ අභෙජ්ජ පරිසෝ හෝති. කාටවත් ඒ පිරිස බිඳවන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ පිරිස කවුද? සෝවාන් මාර්ගස්ත, සෝවාන් ඵලස්ත. සකදාගාමි මාර්ගස්ත, සකදාගාමි ඵලස්ත. අනාගාමි මාර්ගස්ත, අනාගාමි ඵලස්ත. අරහත් මාර්ගස්ත, අරහත් ඵලස්ත කියන මේ මාර්ගඵලලාභී ශ්‍රාවක පිරිස ලෝකේ කිසි කෙනෙකුට බිඳවන්න බෑ. පුහුදුන් අයව නම් පොඩි දෙයක් නේ. මේ බිඳවන්න බෑ. මාර්ගඵලලාභී ශ්‍රාවක බිඳවන්න බෑ. ලෝකේ කිසි කෙනෙකුට බිඳවන්න බැරි ශ්‍රාවක පිරිස බිහි වෙනවා බුදුරජාණන් වහන්සේගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පරුස වචනේ අතහරලා තියෙන බොහෝ කාලයක්. මොකද කළා තියෙන්නේ? යාචා වාචා නීලා. බොහෝම කනට සැප වූ යහපත් වූ නීලාගේ දොස් රහිත වූ කන්න සුඛා කනට සැප වූ පේමනීය පෙම්වත් හදයංගම හෘදයෙහි සිහි වෙනකට සතුටු වෙන පෝරි කියලා කියන්නේ ව්‍යක්ත භාෂාවක් කතා කරලා තියෙනවා. බහුජන කාන්තා බහුජන කාන්ත වූ බහුජන මනාප ව්‍යක්ත කියලා කියන්නේ මොකද්ද? යහපත් කියන්නේ මේ සාමාන්‍යයෙන් වචන තියෙනවනේ මේ වරින් ඵලයන් තෝ තාති ඒව නැහැ. ඒ නැති වැදගත් අන්න වචනේ. වැදගත් භාෂාවක් සංසාරේ කතා කරලා තියෙන්නේ.
සංසාරේ පුරා උන්වහන්සේ කතා කරලා තියෙන බොහොම වැදගත් භාෂාවක් කතා. මෙහෙවර මේකි අරකිකෝ එහෙම නැහැ. වැදගත් භාෂාවක් කතා කරලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ එකම වචනය උන්වහන්සේ ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්නේ මොකක්ද? මෝග පුරිස. මේ හිස් පුද්ගලයා. ඕක විතරයි උන්වහන්සේගේ වචනෙන් පිට වෙන්නේ. ඒකට මොකද්ද ලැබෙන්නේ? මහා පුරුෂ ලක්ෂණ දෙකක් ලැබෙනවා. පහූත ජීවෝච හෝති. පළල්ලු දිවක් ලැබෙනවා. ඔව් බ්‍රහ්මස්රෝච කරවීක බහණී. කුරවී කෙවිල්ලකගේ බඳු මధుර නාදයක් පිට වෙනවා. උන්වහන්සේට මිහිරි නාදයක් පිට වෙනවා. එතකොට ඕන කෙනෙකුට ඒක ඕනෑ තරම් වේලාවක් අහගෙන ඉන්න පුළුවන්. එතකොට මේ බුද්ධෝ සමානව කිං ලබති මොකක්ද ලැබෙන්නේ? ආදෙය්‍ය වාචෝති. උන්වහන්සේගේ වචනය පිළිගන්නවා. කවුරු කිව්වත් උන්වහන්සේගේ වචනේ බික්කු බික්කුණී උපාසක උපාසිකා දේව මනුස් ගන්ධබ්බ අසුර නාග ගන්ධබ්බ කියන මේ කවුරුත් උන්වහන්සේගේ වචනේ පිළිගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට තිබිලා තියෙනවා සීහ හනු. ඔව් ශක්තිමත් හනු තිබිලා තියෙනවා. ඒකට හේතුව තමයි මොකද්ද? හිස් වචන කතා කරලා නැත. හිස් වචන කතා මෙන්න මේව කතා කරලා තියෙනවා. ඔබත් පුරුදු වෙන්න මෙව්වා. කාලවාදී. සුදුසු කාලයට කතා කරන්න ඕනදී කතා කරනවා. භූතවාදී. භූතවාදී කියන්නේ ඇත්ත දේවල්ම කතා කරනවා. අත්වාදී. අර්ථවත් දේම කතා කරනවා. ධම්මවාදී. ධර්මයේම කතා කරනවා. විනයවාදී. හික්මෙන දෙයක්ම කතා කරනවා. නිධානවතින් වාචම් භාසිතා. නිධාන කියලා කියන්නේ ඔව් ඒ වචනේ හොඳට පරිස්සම් කරගන්න වටිනා තරම්ම වචන කතා කරනවා. බොහෝම කරුණු සහිතව බොහොම මනවින් කතාබස් කරන කෙනෙක්. මේ නිසා 190 ලැබිලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ලෝකේ කිසි කෙනෙකුට උන්වහන්සේව මැඩලන්න බෑ අකුසලයකින්. අකුසලයකින් උන්වහන්සේව මැඩලන්න බෑ. දැන් මේ රටේ වගේ නෙමෙයිනේ ඉන්දියාව ගත්තොත් මේ චූටි රටනේ මේක නිකන් මේ මදටියටයක් වගේ රටන්නේ ඈතින් බැලුවොත්. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ඉන්දියාව කිව්වොත් ඒ කාලේ ඉන්දියාවට ආйти මෙන්න මෙව්වා. පාකිස්තානේ, ඇෆ්ගනිස්තානේ, ඊළඟට ඉන්දියාව, නේපාලේ, ඊළඟට ඊට පල්ලෙහා තියෙන්නේ මොකද්ද? බංග්ලාදේශ. මේ ඔක්කොම ආйти ඉන්දියාවටනේ. ඉතින් ඒ වගේ රටක නමුත් බුදු කෙනෙක් සංචාරය කරන්නේ ඔය උතුරු ප්‍රදේශයේ පුරා තමයි සංචාරය කරන්නේ. එතකොට ඒ වගේ ප්‍රදේශයක අනිතික මේ ආගම් වෙනුවෙන්ම තියෙන රටක්නේ. ඒ රටේ කොයිතරම් අභියෝගද? සම්බුදු කෙනෙක් පහළ වෙනවා කිව්වට පස්සේ සම්බුදු කෙනෙක් පහළ වෙනවා කියන පස්සේ පුදුම විදියට අභියෝගී රටේ අපිට ඒක තේරෙන්නේ නැහැ. කොච්චර අභියෝගද කියලා. ඉතින් ඒ නිසා දැන් සායිබබා හැම දැක්කනේ අභියෝග නිසා කොහොමද ඉන්නේ? ගාඩ් එක ඇතුළේ ඉන්නේ නැතුව තින්නේ. ආයුධ සන්නද්ධ පිරිසක් වටේ ඉන්නවනේ. එද මිනිස්සුන් මරන්නේ. පසුගිය දවස්වල එහෙම වුණානේ ඉස්සර. අවුරුදු ගණනාවකට කලින් වුණා. මිනිස්සු දින එයාගේ මේ කොලෙජ් එක ළමයි වගේක් ඇවිල්ලා මරන්නේ. මෙයා බය වෙලා හැංගිලා මහා ජරමරයක් වුණානේ. ඊට පස්සේ ඒ ගාඩ් එක හිටුවේ වෙඩි තියලා. එහෙම කරනවා. නමුත් අර මොකද හේතුව දැන් ඒ අභියෝග සමාජයට අභියෝග වුණාම මේක වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සමාජය තුළ විශාල අභියෝගයක් නේ. කොච්චර දේවල් කළා තියෙනවද නේ? අර එක අවස්ථාවක් ආවේ මේ උන්වහන්සේ ප්‍රකාශ කරානේ මම අසවල් දවසේ අසවල් සුවඳ අඹ ගන්ධබ්බ සුවඳ අඹ රුක්සෙවනේ යමක ප්‍රාතිහාරේ පානවා කිව්වා. නිගණ්ඨය මොකද කළේ?
සියලු අඹ ගස් ඉදුරල දැම්මා. පොඩි දෙයක්ද බලන්න මේක. හොරාට කරන්න පුළුවන් වැඩක්ද? පොඩි අඹ පැලයක් නම් උදුරලා දාන්න පුළුවන්. කොච්චර බලයක්ද ඒගොල්ලන්ගේ සමාජෙනේ. කෝටි 7ක ජනකායක් ඉන්නේ සමාජයක් මැද්දේ. අඹ ගස් ටිකේ පළාතේ ඉදුරුවනේ. අර මේක බොරුවක් කරන්නනේ. අඹ ගස් ටික ඔක්කොම ඉදුරුවා. දැන් ඊ හරි අඹ නෑ. මේ අවාරේ. අඹ තියෙන වාරයක නෙවෙයි. ඊට පස්සේ මොකද කළේ බුදුරජාණන් වහන්සේ පිරිසිගා වඩිනවා. හරි. පිරිසිගා වඩනකට එකම එක අඹ ගහක් කොසල් රජුරුවන්ගේ අඹ උද්‍යානයේ එකම එක අඹ ගෙඩියක් තිබිලා තියෙනවා ඉදිච්ච. අඹ ගෙඩිය කඩලා ඒ උද්‍යාන පාලකයා කොසල් රජුරුවන්ට ගෙනල්ලා දීලා තියෙනවා. රජුරුව මොකද කළේ? ඊ අඹේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඉතින් උන්වහන්සේ ඒක වළඳලා අඹ ඇටේ අර ප්‍රාතිහාර්ය පානවා කියාපු තැන කිව්වා මේක පැල කරන්න කියලා. පැල කළා. උන්වහන්සේ අර අත හේදුවා. මොකද වුනේ? පැලවිලා මිනිස්සු සෙනඟ බලාගෙන ඉද්දි විශාල අඹ ගහක් හැදුනා. ඒ අඹ ගහ සෙවණේ තමයි යමකම ප්‍රාතිහාර්ය පෑවේ. පුළුවන් වුණාද මඩලන්නේ? බලන්න. හරි පුදුමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව චර්යාවේදී මිත්‍යා ජීවේ බැහැර කළා ඉඳලා තියෙනවා. මිත්‍යා ජීව බැහැර කළා ඉඳලා තියෙනවා. තරාදියෙන් මිම්මෙන් ඒ කිසි දෙයකින් මේ ඊළඟට මේ අවියායුධ වලින් කිසිම දෙයකින් වංචාවක් මාත්‍රයක් කළා නැහැ. මාත්‍රයක් කළා නැහැ. ධාර්මික ජීවිතයක් ගෙවලා තියෙනවා. ඒ නිසා ලැබිලා තියෙනවා මහා පුරුෂ ලක්ෂණ දෙකක්. සමදන්ත සුසුක්ක දාට. සුදෝ සුදු දත් සමදන්. එතකොට උන්වහන්සේට මේ සම්බුද්ධත්වයට පත් වුණාම ලැබෙන්නේ මොකද්ද? යහපත් පිරිවර සේනාව ලැබෙනවා. බුද්ධෝ සමානෝ කිං ලබති. සුපරිවාරෝ හෝති. මනා පරිවාර සේනාව ලබනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේට මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබිලා තිබෙන්නේ මෙන්න මේ කරුණු නිසා. එතකොට එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේට ලැබිලා තියෙන කර්ම විපාක. මොනවද ඒ කර්ම විපාක? පුණ්‍ය කර්ම විපාක. ඒ පුණ්‍ය කර්මයේ විපාක හැටියට තමයි මේ මහා පුරුෂ ලක්ෂණ 32 ලැබිලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් ගැන සිහි කරනකොට අපිට තියෙන්න ඕනේ අනේ අපේ පව්පල දුන් බුදුරජුන් කියලාද සිහි කරන්න තියෙන්නේ. එහෙනම් පුණ්‍ය විපාක ලැබූ බුදුරජුන් කියලා. එහෙමනේ දැන් නැත්තම් ඔය තියෙන අනේ හිසේ එකෙක් මෙහෙදුණු බුදුරජුන්. අනේ බඩේලියගේ බුදු. ඒ වගේනේ අර තියෙන සිහි කරන්න තියෙන මොනවද 11ක් විස්තර කරලා තියෙනවනේ. ඒවන සිහි කරන්න තියෙන්නේ. එතකොට හිත පහදිනවද? හිතේ නිකන් ශෝකයක් හට ගන්නවද? ශෝකයක් නේ හටගන්නේ අර මේ පිලෝතික සිහි කළාම. පිලෝතික අපදානද මොකක්ද තියෙන්නේ? අපිට එහෙම නෙමෙයි වෙන්න ඕනේ. සිහි කරද්දි මොකද්ද වෙන්න ඕනේ? සිත පහන් වෙන්න ඕනේ. දැන් එතකොට බලන්න මේ මහා පුරුෂ ලක්ෂණ එකක් ගන්න බුදුරජාණන් වහන්සේ වදාලා. මේ මහා පුරුෂ ලක්ෂණ දැන් 32ම අපිට කියවුණා. එතකොට මේවා සිහි කරනකොට මොකද වෙන්නේ? දැන් ඔබට මේ මහා පුරුෂ ලක්ෂණ ගැන කියවෙනකොට අනේ මට සංසාරේ බිම පුරන්නේ නැත්නම් කියලා හිතුන්නේ නැද්ද? හිතෙනවනේ. අනේ අපිට සංසාරේ මෙතික් මිව පුරව ගන්න බැරි වුණානේ. දැන් මේ ජීවිතෙත් බොහොම අඩුවෙන් අපි කරගෙන තියෙනවා. මුත් ඒ විදිය බලනකොට අන්න අපිට සන්තෝෂය ඇති වෙන්නේ මේ විදියට. ඉතින් ඒ නිසා අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32කින් සෝභමාන වූ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපි කවුරුත් මේ බුදුරජාණන් වහන්සේ ගැන මේ විදියට සීකරමු මාසම කියන්නේ ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති
සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු. තවත් මෙවැනි ධර්මදේශනා නැරඹීමට නමෝ බුද්ධාය YouTube channel එක subscribe කරන්න.